අයිබෝන් ආදරණීය දුව දරුවනි අපි මේ වන විට සාකච්ඡා කරමින් යන්නේ උසස් පෙළ විෂය නිර්දේශයේ ගිණුම්කරණයේ විෂය නිර්දේශයේ 9 වන ඒකකය. ඒ තමයි අසම්පූර්ණ සටහන් මගින් මූල ප්‍රකාශ පෙළ කිරීම කියන පරිච්ඡේදය පාඩම. මෙම පාඩම් ඒකකයට අදාළව පළවෙනි පරිච්ඡේදය තුළින් අපි අසම්පූර්ණ සටහන් වලින් මූල ප්‍රකාශන පෙළ කිරීම සඳහා අවශ්‍ය කරන මූලික සිද්ධාන්ත කරුණු කොහොමද ඒවා පිළිල කරන්න කියන එක පිළිබඳව අධ්‍යයනය කළා. මේ පරිච්ඡේදය තුලින් අපි කරන්න බලාපොරොත්තු වෙන්නේ තවදුරටත් අසම්පූර්ණ සටහන් ආධාරයෙන් මූල ප්‍රකාශ පිළිල කිරීම පිළිබඳව අභ්‍යාස විසඳීම. විශේෂයෙන්ම පසුගිය ප්‍රශ්න පත්‍ර ගැටළු ඇතුළු අභ්‍යාස විසඳීම තමයි මේ පාඩම තුලින් අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ අනුව ගන්න දැන් අභ්‍යාස අංක 9 දැන්ට අපි අභ්‍යාස 8ක් පසුගිය පරිච්ඡේදය තුළින් කතා කළා. අභ්‍යාස අංක 9 බලන්න මම ගණන කියවනම් හොඳට අහගන්න. මේකත් පැරණි ප්‍රශ්න පත්‍ර ගැටලුවක්. 2005 දෙසැම්බර් 31 දිනට හටගත් ගින්නකින් පුබුදුගේ ව්‍යාපාරයේ ගිණුම් පොත්පත් සියල්ල විනාශයට පත්විය. කෙසේ නමුත් 2014 12/31 දිනට ශේෂ පත්‍රය වර්තමානයේ මූල තත්ත්ව ප්‍රකාශනයේ නමින් හඳුන්වන වාර්තාව එකල හැඳින්වුවේ ශේෂ පත්‍රය නමින් ශේෂ පත්‍රය දේශීය ආදායම් බද්ධ දෙපාර්තමේන්තුවේ ඇති ලිපිගණුව තුලින් උපුටා ගැනීමට පුබුදුර හැකි විය. ගින්නෙන් ව්‍යාපාරය විනාශ වෙලා නමුත් කලින් අවුරුද්ද අවසානයේ ආදායම් බද්ධ දෙපාර්තමේන්තුවට යවූ ශේෂ පත්‍රයේ එම දෙපාර්තමේන්තුවේ තිබිලා තියෙනවා. ඒකෙන් උපුටාගෙන තියෙන ශේෂ පත්‍රය මෙන්න මේ ආකාරයට මේක දෙපැත්ත හදලා තියෙන වත්කම් දකුණු පැත්තේ වම් පැත්තේ හිමිකම් හා වගකීම්. වත්කම් පැත්තේ තියෙනවා ජංගම නොවන වත්කම් ලීබඩු ඉඩම් හා ගොඩනැගිලි ලීබඩු සහ උපකරණ ජංගම වත්කම් තොගය ණය ගැතියු සහ බැංකු ශේෂය. හිමිකම හා වගකීම් වම් පැත්තේ තියෙන්නේ ප්‍රාර්ථනාවේ නදවාගත් ලාභයේ හිමිකම දීර්ඝකාලීන ණය 10% ජංගම වගකීම් ණය උපචිත ණය පොලි. මේ තමයි මූල තත්ත්ව ප්‍රකාශනයේ නොහොත් ශේෂ පත්‍රය. අමතර තොරතුරු දෙනවා 1 ගොඩනැගිලි වාර්ෂිකව 10% බැගින් ද ලීබඩු සහ උපකරණ වාර්ෂිකව 25% බැගිනුත් හීනවන ශේෂ ක්‍රමයට අනුව ෂෙයා කරයි. සුද්දාගේ මත ෂෙයා කරන්නේ. ඉඩම් සහ ගොඩනැගිලි වටිනාකම තුල ඉඩමේ අගය රුපියල් ලක්ෂයක් ඇතුළත් කියලා කියනවා. 2 රුපියල් 1,78,000ක වටිනාකමක් ඇති චෙක්පත් වර්ෂය තුලදී ණයගැතියන්ගෙන් ලැබී ඇති බව බැංකු ප්‍රකාශන මගින් හිමිදරව් විය. ව්‍යාපාරයේ සියලුම ගෙවීම් බැංකු ගිණුම තුලින් සිදු කරන අතර වර්ෂය තුලදී පහත් දැක්වෙන ගෙවීම් කර ඇත. වේතන, මෝටර රථ කුලී රථ ගාස්තු, ණය පොලි, සාමාන්‍ය වියදම් නහිමියන්ට කළ ගෙවීම්. 3 ණය පොලි අර්ධ වාර්ෂිකව ජූනි 30 දින සහ දෙසැම්බර් 31 දින ගෙවිය යුතු වේ. වර්ෂය තුලදී ගෙවන ලද ණය පොලි තුල 2004 දෙසැම්බර් 31 දිනට උපචිත ණය පොලි වෙනුවෙන් කරන ලද ගෙවීම්ද ඇතුළත්ව ඇත. 2005 දෙසැම්බර් 31 දිනට ගෙවිය යුතු ණය පොලිය 2006 ජනවාරි 10 වෙනිදා ගෙවා ඇත. 2005 දෙසැම්බර් 31 දිනට අනෙකුත් ශේෂයන් මෙහිමයි නහිමියෝ ණය ගැතියු සහ තොග. අවශ්‍ය වන්නේ හොඳලා ගන්න අවශ්‍ය වන්නේ 1 2005 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වසර සඳහා ආදායම් ප්‍රකාශනය සහ 2005 දෙසැම්බර් 31 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය. සුපුරුදු පරිදි අහන්නේ මූල්‍ය ප්‍රකාශන කට්ටලය ආදායම් ප්‍රකාශනයයි මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය නේද? අපි ඉස්සලාම දැන් ගණන කියව නිසා අවශ්‍ය දේවල් රූල් කරගමු. මුලින්ම රූල් කරන්නට ඕනේ ආදායම් ප්‍රකාශනය. තීරු දෙකක් සහිතව ගන්න. ආදායම් ප්‍රකාශනය උතන ලොකුවටම අවශ්‍ය නැහැ. තොරතුරු සාරාංශගත කරලා තියෙන්නේ. උඩින් නම ලියා ගන්න ඕනේ පුබුදුගේ ව්‍යාපාරය 2005 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වූ වර්ෂය සඳහා ආදායම් ප්‍රකාශනය. මතක තියාගන්න මේගොල්ලන් ගිණුම් වර්ෂය අවසන් වෙන්නේ 2005 දෙසැම්බර් 31. පටන් ගන්නෙ 2005 ජනවාරි 1 වෙනිදා. ලිත් වර්ෂය තමයි ගිණුම් වර්ෂය වෙලා තියෙන්නේ. උඩින්ම වෙළඳ කොටසනේ වෙළඳ ගිණුමනේ. පෙළ දෙයක් විතර යවලා විකුණුම් පිරිවැය කියලා ලියන්න. පෙළි 5ක් 6ක් යවලා අඩු කළා මෙහෙම වියදම් නේද? ආදායම් ප්‍රකාශන ඔය වගේ සරල වර්තාවක් තමයි මේ ගාන අපිට ඉදිරිපත් කරන්න වෙන්නේ. ඊට පස්සේ ගන්න පිළිතුරු අංක 2 පුබුදුගේ ව්‍යාපාරයේ 2005 දෙසැම්බර් 31 දිනට මූල තත්ත්ව ප්‍රකාශනය. ශේෂ පත්‍රයේ නමින් කලින් හැඳින්වුවේ මූල තත්ත්ව ප්‍රකාශනය. ඒකෙත් තීරු දෙකක් ප්‍රමාණවත් මේ ගණනේ ජංගම නොවන වත්කම් පෙළ 3ක් විතර ජංග වත්කම් පෙළ 4ක් විතර මුළු වත්කම් වෙනවා. ඊට පස්සේ හිමිකම හා වගකීම් හිමිකම පෙළ 3ක් විතර යවන ජංගම නොවන වගකීම් මුකුත් මේ ගණනේ තිබුණා. ඊට පස්සේ ජංග වගකීම් අවසානයේ මුළු හිමිකම හා වගකීම් එනවා. පැහැදිලිද? හොඳයි. දැන් අපි නම් ගණන සෑදීම ආරම්භ කරමු. අපිට තොරතුරු දෙන ආකාරයට මෙහෙමයි.
බලන්න මුලින්ම දෙන ආරම්භක මේ ශේෂ පත්‍රය ඉරුම් කාලක්ෂේත ගිය අවුරුද්ද අවසාන ශේෂ පත්‍රය කියන්නේ නම් ගිය අවුරුද්ද අවසානයේ මූල තත්ත්ව ප්‍රකාශනය කියන්නේ මේ අවුරුද්දේ ආරම්භක මූල තත්ත්ව ප්‍රකාශනය. ඉතින් මේක සමානයි ආරම්භක තත්ත්ව විස්තරයට. අපි සාමාන්‍ය අසම්පූර්ණ සටහන් වලින් මූල ප්‍රකාශ පිළිවෙල කිරීමේදී මුලින්ම හදන තත්ත්ව විස්තරයනේ ආරම්භක තත්ත්ව විස්තරයනේ. ආරම්භක වත්කම් වයිකීම් හිමිකම් අතුලත් කරන වාර්තාවනේ. වත්කම් වයිකීම් කලපලා ප්‍රාර්ථනා හොයාගන්න හිමිකම් හොයාගන්නව නේද? මේ ගණනේ ඔබට දෙනවා ආරම්භක වත්කම්. ඉතින් ගිය අවුරුද්ද අවසාන වත්කම් කියන්නේ මේ අවුරුද්ද ආරම්භක වත්කම්, ජංගම වත්කම්, ජංග වත්කම්. වගකීම් දෙනවා හිමිකම කියලා ගන්න ගිය අවුරුද්දේ ප්‍රාග්ධනයේ තියෙන 2 ලක්ෂයක්, ගිය අවුරුද්ද අවසාන නදවාගත් ලාභයේ තියෙනවා 60100. මේ අවුරුද්ද ආරම්භක ප්‍රාග්ධනය කියලා අපි ගන්නේ මොකද්ද මේ තුනෙන්? 260100. ගිය අවුරුද්ද අවසානයේ ප්‍රාග්ධනයේට ගිය අවුරුද්දේ ලාභය එකතු වෙලා තියෙනවනේ. ඒ ලාභයත් එකතු කළාගේ තමයි මේ අවුරුද්දේ ආරම්භක ප්‍රාග්ධනය වෙන්නේ. ඒ කියන්නේ ගිය අවුරුද්දේ ලාභයෙන් රඳවාගත්තු ලාභයෙන් තියෙන ඒ කියන්නේ අයිතිකරුවා ඉවත් කරගන්න ප්‍රමාණය ඉවත් කරගෙන ඉතිරි ගන්න. ඒක එයාගේ මේ අවුරුද්දේ ආරම්භක ප්‍රාග්ධනයට එකතු වෙලා එනවා. මේ අවුරුද්දේ ආරම්භක ප්‍රාග්ධනය කියලා කියන්නේ 260100. දැන් අපි ඉස්සල්ලාම කරන්න ඕනේ මොකද්ද? මේ ආරම්භක තත්ත්ව විස්තරේ නොහොත් ආරම්භක ශේෂපත්‍රයේ තියෙන දත්ත එක්ක ගිණුම් වලට නැත්නම් මූල ප්‍රකාශයන් සම්බන්ධ කරන්න. ඒවට ගැළපීමක් තිබෙනවා නම් ගිණුමක් ගහලා ගන්නට ඕනි. ගැළපීමක් නැත්නම් කෙලින්ම මූල ප්‍රකාශන වලට සම්බන්ධ කරන්න. හරි පටන් ගමු අපි. ඉස්සලාම තියෙනවා ප්‍රාග්ධනය. දැන් ප්‍රාග්ධනය කියලා අපි ගන්නේ මං කොයි ගිය අවුරුද්ද ප්‍රාග්ධනය නෙමෙයි. ගිය අවුරුද්ද ලාභයත් ගැළපූ ප්‍රාග්ධනය 260100යි. මේක තමයි මේ අවුරුද්දේ මූල තත්ත්ව ප්‍රකාශනයේ ආරම්භක ප්‍රාග්ධනය වෙන්නේ. හිමිකමේ අරසලියන මුලින්ම ප්‍රාග්ධනය ප්‍රාග්ධනය කියලා අපි දාන්නේ ගිය අවුරුද්ද අවසාන එක කීයද? 260100යි. 262100යි. ඊළඟට තියෙනවා ගිය අවුරුද්ද අවසානයේ ණය දීර්ඝකාල ණය තියෙනවා 30000ක්. මේ ණය ගෙවීමක් ගැන මේ අවුරුද්ද කියනවාද? ණය මේ අවුරුද්දේ ගෙවලා කියලා කියනවාද කොහෙවත් බලන්න මේ තියෙන්නේ? ණය ගෙවීමක් ගැන කියලා ණය පොලිය ගැන කියන නේද? ණය මුදල එහෙම නම් තාම ගෙවලා නැහැ. ඒ කියන්නේ ණය මුදල තාම වගකීමක් වශයෙන් තියෙනවා. ජංගම නොවන වගකීමක් ලෙස දාගන්න 10% බැංකු ණය 10% කියන්නේ ණය පොලිය අනුපාතය. කීයද වටිනාකම 30000යි. එකෙන් තියෙම කොළඹ තුරු දාන්න 30000යි. 10%ක් ණය පොලිය ගෙවීමක් කළ යුතුයි. ණය පොලිය සම්බන්ධයෙන් පහළ ගැළපීමක් තියෙන නිසා අපි එතින්දී ඒක සම්බන්ධ කරගමු. ගිය අවුරුද්ද අවසානයේ ජංග වගකීම් තුල තියෙනවා නහිමියෝ 11000. නහිමියෝ මේ අවුරුද්ද අවසානකට වෙනස් වෙලා. ඒ නිසා අපි නහිමි පාලන ගිණුමකට දාමු. අපි පෙර වැඩ සඳහා විවෘත කරමු ගිණුම් කීපයක්. ඒවා පෙර වැඩ කියලා. එකක් තමයි නහිමි පාලන ගිණුම, අනික ණයගැති පාලන ගිණුම. ඒ වගේම තව ණය පොලිය ගැන සම්බන්ධ ගැළපීමක් තිබුණා. ණයගැති පාලන ගිණුම, නහිමි පාලන ගිණුම. හරි. දැන් බලන්න තොරතුරු තියෙන විදිහට ආරම්භක නහිමි 11000ක් තියෙනවා. මොකද කරන්න ඕනේ? නහිමි පාලන ගිණුමේ බැර පැත්තට දාගන්න. ආරම්භක ශේෂය වශයෙන්. නහිමි පාලන ගිණුමේ බැර පැත්තට දාගන්න. ආරම්භක ශේෂය වශයෙන්. ශේෂය 11000යි. ඊළඟට තමයි තියෙන්නේ. ඊළඟට තියෙනවා වසර මුල උපචිත ණය පොලිය 1500ක් තියෙනවා. අපි ණය පොලිය සම්බන්ධ ගැළපීමක් තියෙන නිසා ණය පොලිය කියලා ගිණුමක් නම් කරන්න. උපචිත ගාන 1500 බැලපැත්තට දාගන්න. හරිද? හොඳයි. ඊළඟට ආරම්භක ශේෂ පත්‍රයේ තිබුණු හිමිකම් හා වගකීම් වාර්තා කළා. ආරම්භක ශේෂ පත්‍රයේ වත්කම් පැත්ත මෙහෙම තියෙනවා. ඉඩම් සහ ගොඩනැගිලි 1,80,000ක් තියෙනවා. ඉඩම් සහ ගොඩනැගිලි සම්බන්ධයෙන් මේ අවුරුදු ෂෙයා වාර්තා කරන්න තියෙනවා. ඒ නිසා අපිට ගිණුමක් ගහලා ගැලපීම ඒක දාන එක වඩා සුදුසුයි කියලා අපිට හිතනවා නේද? මෙහෙම කරමු එන නම් කරමු ගිණුමක්. අවුරුදු අගස්ට්‍යසේ හොයාගන්න එපා. ඉඩම් හා ගොඩනැගිලි අර පැත්තට දාගන්න ශේෂය කීයක් තියෙනවද? අවුරුදු මුල ශේෂය 1,80,000ක් තියෙනවා.
ඊළඟට තියෙනවා මොකද්ද? ලී බඩු හා උපකරණ 80,000ක් තියෙනවා. ඒකටත් අවුරුදු අගශේෂය හොයාගන්න ඕන නිසා ගිණුමක් ගහමු. නම් කරලා තව ගිණුමක් ලී බඩු හා උපකරණ කියලා. ලී බඩු හා සවිකිරීම. ලී බඩු සහ උපකරණ නේද? ඒක උපකරණ කියලා නම් කරමු. ලී බඩු හා උපකරණ. දාගන්න ආරම්භක ශේෂය ගිය අවුරුදු අවසාන ශේෂය හෙවත් ආරම්භක ශේෂය තියෙනවා කීයද? 80000ක්. ඊළඟට තියෙනවා ළමයි ගිය අවුරුදු අවසානයේ ජංගවත්කම වල තොගේ තියෙනවා 18800ක් ආරම්භක තොගේ. මේ අවුරුදු ආරම්භක තොගේ නේ දාගන්න ආදායම් ප්‍රකාශනයේ විකුණුම් පිරිවැය තුල ආදායම් ප්‍රකාශනයේ විකුණුම් පිරිවැය තුල දාගන්න 2005යි 1 තොගය 2005 1 තොගේ 18800යි. ඊළඟට ආරම්භක ණයගැතිය 16200යි. ණයගැති පාලන ගිණුමක් හැදුවනේ ලෙචරේ පෙරවලවල ණයගැති පාලන ගිණුමට දාගන්න ශේෂය කියලා. ණයගැති පාලන ගිණුමට දාගන්න ශේෂය කීයද? 16200ක් තියෙනවා. 16200යි. ඊට පස්සේ බලන්න බැංකු ශේෂය තියෙනවා 9600ක්. අවසාන බැංකු ශේෂය අපිට හොයාගන්න ඕන නිසා බැංකු ගිණුමක් හදන්න වෙනවා ලෙජරේ පොදු ලෙජරේ පෙර වැඩවල හදන්න ඕනේ බැංකු ගිණුමක්. දැන් මුදල් ගිණුමක් නම් කරමු ගිණුමක් බැංකු ගිණුම කියලා. බැංකු ගිණුමට දාගන්න ශේෂය කීයද? 9600ක්. 9600යි ශේෂය. ඔන්න ආරම්භක ශේෂ පත්‍රයේ තිබුණු ආරම්භක තත්ත්ව ස්තරයේ තිබුණු වත්කම් සහ බැරකම් හිමිකම් අපි අදාළ ස්ථාන වලට මුලින්ම ඇතුළත් කළා. දැන් අපිට වර්ෂය තුල වෙලා තියෙන ගනුදෙනු හරබැර කිරීම කරන්න පහසුයි. බලන්න ඊළඟ තොරතුර අතිරේක තොරතුරු 1 ගොඩනැගිලි වාර්ෂිකව 10%ක් බැගින් හා ලී බඩු වාර්ෂිකව 25%ක් බැගින් හීනවන ෂය ක්‍රමයට ෂය කරන්න ඕන. හීනවන ෂය ක්‍රමයට සුද්දාගේට. උතර මේ වත්කම් ගිණුම වල තියෙන ධාරණාගේ තමයි. සමුච්චය ෂය ගිණුමක් වෙනම තිබුණේ නැහනේ. ඒ කියන්නේ වත්කම් ගිණුම වල තියෙන ධාරණාගේ වත්කමේ සුද්දාගේ තමයි. ඒ අගට ෂය කළාම හරි. නැත්නම් අමුතුවෙන් ආපහු ෂය වෙන් කිරීම අඩු කරන්න අවශ්‍ය නැහැ. හීනවන ෂය ක්‍රමයේදී වත්කම් ෂය කරන්නේ පිරිවැයෙන් සමුච්චිත ෂය අඩු කරලා එන උත්තරේනේ සුද්දාගේ. මේ ගානේ පිරිවැය වෙනම දිලා තිබුණේ නැහැ. සමුච්චය ෂය ගිණුමක් වෙනම තිබුණේ නැහනේ. එහෙමනම් වත්කම් ගිණුමේ තියෙන ධාරණාගේ සුද්දාගේ. ෂය වෙන් කිරීමේ ගිණුමක් නැත්නම් සමුච්චය ෂය ගිණුමක් වෙනම නොතිබේ නම් ලෙජරේ අනිවාර්යෙන් වත්කම් ගිණුමේ තියෙන්නේ ෂය කපහලාගේ හේවත් සුද්දාගේ. ඒකට ඒ අගයට ෂය කළාම හීනවන ෂය ක්‍රමයට ෂය කිරීමට ගැළපීම සිදු වෙනවා. ඒතර ලී බඩු ගොඩනැගිලි 10%ක් ලී බඩු 25%ක් ෂය කරනවා. ඉඩම් මා ගොඩනැගිලි අගය තුල ඉඩම අගය රුපියල් ලක්ෂයකුත් තියෙනවා. ඉඩම ෂය කරන්නේ නැහැ නේද? හරි. අපි යමු පෙරවල ෂය වීම ගණන් බලන්න. ලියන්න පෙරවල අංක 2 කියලා. ෂය වීම එතකොට ඉඩම් හා ගොඩනැගිලි ඉඩම් හා ගොඩනැගිලි අගය කීයක් තිබ්බද? 1,80,000. ඔකෙන් ලක්ෂයක් ඉඩමනේ. ඉඩම අයින් කරන්න එපා. ඉඩම ෂය කරන්නේ නැහැ නේද? ඒතකොට 1,80,000ක් තියෙනවා මුළු අගය. ඒකෙන් ලක්ෂයක් අයින් කරනවා අපි ඉඩමනේ. ඉඩම අයින් කරන්න එපා. ඒතර එහෙනම් ගොඩනැගිලි වටිනාකම කීයද? 80,000යි. මේ 80,000ට 10%ක් ෂය කරන්න ඕන. 80,000ට 10% කියන කීයද එනම් 8,000යි. ගොඩනැගිලි ෂය. ඊට පස්සේ එනවා ලී බඩු. ලී බඩු බලන්න කොච්චරක් තියෙනවද? අවුරුදු මුලාගේ 80,000 මේ අවුරුදු ලී බඩු මිලදී ගැනීමක් එහෙම තිබෙනවද? නෑ නේද? ඉවත් කිරීමක් එහෙමත් ඇත්තේ නැහැනේ. ලී බඩු 80,000ට 25% ෂය කරන්න ඕනේ. ලී බඩු ෂය වෙන්න ඕනේ 80,000ට 25%. 80,000 කියන්නේ සුද්දාගේ තමයි නේ. 80,000ට 25%ක 80,000 4 නේ. අක්කේ උත්තරේ 20000යි.
හරි නේද? එතකොට මේ අසුදු මේ කියන්නේ මේ ගොඩනැගිලි ෂෙය ඉඩම් හා ගොඩනැගිලි තමයි දෙකම මේ ඉඩම අපි අයින් කළේ ඉඩම අයින් කළාම ගොඩනැගිලි 80 ඒකට 100ක් ගොඩනැගිලි ෂෙය 8000යි. ගොඩනැගිලි ෂෙය 8000 විසටහන කියන්නේ ගොඩනැගිලි ෂෙය කිරීම හරිය මේ ගණනේ නම් ගොඩනැගිලි සමුච්චය ෂෙය කිරීම නෙමෙයි බැර කරන්නේ ගොඩනැගිලි කිරීම. මොකද ගොඩනැගිලි සමුච්චය ෂෙය කිරීමක් නොමැති නිසා. අපි මෙහෙම කරමු. ගොඩනැගිලි කිරීම බැර කරමු 8000ක් ෂෙය කියලා. ගොඩනැගිලි 8000ක් බැර කරනවා ෂෙය කියලා. එතන බැර ගොඩනැගිලි ෂෙය කිරීම හර. ඒ කියන්නේ ආදායම් ප්‍රකාශනයේ වියදමක්. ආදායම් ප්‍රකාශනයේ වියදමක් වශයෙන් දාගන්න මේ වියදම දාගන්න ගොඩනැගිලි ෂෙය 8000යි. ආදායම් ප්‍රකාශනයේ මෙහි වියදමක් වශයෙන් දාගන්න ගොඩනැගිලි ෂෙය 8000යි. පැහැදිලිද? දැන් ඊට පස්සේ අපිට පුළුවනි ගොඩනැගිලි කිරීම තුලනය කරලා උත්තරය ගන්න වෙන ගණතුරු නැති නිසා මෙතන ඒ අවසානගේ තමයි දාන්නේ මුළු තත්ත්ව ප්‍රකාශනයේ. 1,80,000ක් තිබ්බට 8,000ක් මේ අවුරුදු ෂෙය වෙනවා. 1,72,000ක් වෙනවා. දැන් උත්තරේ පහළට ගෙනා ශේෂය මේ ඉහළට ගෙනා ශේෂය මොකද්ද මේ? ඉඩම් මහා ගොඩනැගිලි සම්බන්ධයෙන් අවුරුදු අවසානයේ ධාරණගය. මේ කොහරද යන්නේ? මුළු තත්ත්ව ප්‍රකාශනයේ ජංගම නොවන වත්කම්. යන මුළු තත්ත්ව ප්‍රකාශනයේ ජංගම නොවන වත්කම් වලට හින්දා ගන්න ඉඩම් හා ගොඩනැගිලි කියලා. ඉඩම් හා ගොඩනැගිලි 1,72,000. පැහැදිලිද? හොඳයි. ඊළඟට යමු අපෝ ලී බඩු වලට. ලී බඩු වල ෂෙය වීම කීයක් ආවද බලන්න. ලී බඩු ෂෙය අපි ගණන් බැලුවානේ. ලී බඩු ෂෙය කීයද? 20000ක්. කොහොමද වාර්තා කරන්නේ? ලී බඩු ෂෙය කිරීම හර ලී බඩු කිරීම බැල වෙනවනේ. ලී බඩු කිරීම බැල කරමු ෂෙය කියලා 20000ක්. ලී බඩු උපකරණ කිරීම බැල සමුච්චය ෂෙය කිරීමක් පවත්වා ගන්න නැති නිසා වත්කම් කිරීමටම ෂෙයාගේ බැල කරනවා. එම 20000 ලී බඩු ෂෙය කිරීම හර කියන්නේ ආදායම් ප්‍රකාශනයේ වියදමක්. ආදායම් ප්‍රකාශනයේ වියදමක් වශයෙන් දාගන්න මේ වියදම් වල ලී බඩු ෂෙය 20000යි. ලී බඩු ෂෙය 20000යි. දැන් අපිට පුළුවනි ලී බඩු කිරීම තුලනය කරලා ගන්න අවසාන ශේෂය 80,000ක් තියෙනවා. 20000 අඩු නාම පහළට ගෙනා ශේෂය 60,000යි. ඉහළට ගෙනා ශේෂය 60,000යි. මේ තමයි මූල තත්ත්ව ප්‍රකාශනට යා යුතු ලී බඩු හා උපකරණ වල ධාරණාගය. මේ 60,000 වලගේ මූල තත්ත්ව ප්‍රකාශනයේ දාගන්න ජංගම නොවන වත්කම් වල ලී බඩු හා උපකරණ 60,000යි කියලා. ලී බඩු හා උපකරණ 60,000යි ජංගම නොවන වත්කම. පැහැදිලිද? හොඳයි. එහෙනම් අපි පළවෙනි අත්තරේක තොරතුරු කරලා ඉවරයි. ගැළපිලා කරලා ඉවරයි. බලන්න දෙවෙනි ගැළපීම. රුපියල් 1,78,000ක වටිනාකමක චෙක්පත් වර්ෂය තුලදී ණයගැතියන්ගේ ලැබී ඇති බවට බැංකු ප්‍රකාශන මගින් හෙළිදරව් විය. ව්‍යාපාරයේ සියලු ගෙවීම් බැංකු ගෙවීම් මගින් සිදු කරයි. වර්ෂය තුල මෙන්න මේ ගෙවීම් කර ඇත. ලැබීමක් තියෙනවා ණයගැති ලැබීම කීයද? 1,78,000යි. ලැබීම ණයගැතියන්ගේ ලැබුණු මුදල් බැංකු ගෙවීම හර ණයගැතිය බැර නේද? අපි ළඟ ওই ගිණුම් දෙකම තිබුණා පෙර වැඩවල. බැංකු ගෙවීම හර කරන්න ඉලක්කම 1,78,000යි නේ. බැංකු ගෙවීම හර 1,78,000ක් ණයගැති කියලා. බැංකු ගෙවීම හර ණයගැති පාලන ගෙවීම බැර වෙනවා. 1,78,000ක් බැංකු කියලා. ණයගැති පාලන ගෙවීම බැර කරමු 1,78,000ක් බැංකු කියලා. මොකද සටහන් තිබුවා ඒක නේද? ඒක අනුදුන සටහන් තිබුවා. හරි. ඊට පස්සේ කියනවා ව්‍යාපාරයේ සියලු ගෙවීම් චෙක් මේ බැංකු ගෙවීම් මගින් සිදු කර තිබෙන මෙන්න බැංකුවෙන් කළ ගෙවීම් චෙක්පත් මගින් කළ ගෙවීම් මේ කියන්නේ නේද? බැංකු ගෙවීම් හරහා කළ ගෙවීම් මුදල් ගෙවීම්
වේතන 36 10 දැන් ඒවට ගැලපුමක් තිබෙනවා නම් ගිණුමකට දාන්න. ගැලපුමක් නැත්නම් කෙලින්ම අදාළ මූල්‍ය ප්‍රකාශනට දාන්න. වේතන 36 10 බැංකු ගිණුම බැර කරන්න. වේතන කියලා 36000ක් බැංකු ගිණුම බැර වේතන කියලා 36000ක් මේක වේතන ගිණුම හර වෙනවා. වේතන ගිණුම හර කියන්නේ වියදමක් එක ගැළපෙලි තිබුණ නැහැ වේතන සම්බන්ධයෙන් දාගන්න ආදායම් ප්‍රකාශනයේ වියදමක් වශයෙන් දාගන්න වේතන කිරි ඉලක්කම 3610 ආදායම් ප්‍රකාශනයේ වියදමක් වශයෙන් දාගන්න වේතන 3610 වේතන සම්බන්ධ පහළ ගැළපෙලි නැහැ නේද? හරි. ඊළඟට මෝටර රථ කුලී ගාස්තු ගෙවලා තියෙනවා 4000ක්. ඒකත් බැංකු ගිණුම බැර කරන්න. බැංකු බැර කරන්න 4000ක් රථ කුලී 4000ක් බැංකු ගිණුම බැර රථ කුලී ගිණුම හර මෝටර රථ කුලී ගිණුම හර ඒක ආයතනයේ වියදමක් මෙහෙම වියදම් වල දාගන්න මෙහෙම වියදම් වල දාගන්න මෝටර රථ කුලී 4000 ඊළඟට ණය පොලී 3000ක් ගෙවලා තියෙනවා. ණය පොලී නම් ගැළපීමක් තිබුණා. ගිණුමකුත් අපි ළඟ තිබ්බා. ණය පොලී 3000 බැංකු ගිණුම බැර ණය පොලී ගිණුම හර. බැංකු ගිණුම බැර කරමු 3000ක් ණය පොලී කියලා. බැංකු ගිණුම බැර 3000ක් ණය පොලී කියලා. අපි ළඟ ණය පොලී කියලා ගිණුමක් ලෙජරේ තියෙනවා නේද? ඒ ගිණුමට හර කරන්න 3000ක් බැංකු කියලා. දැන් හර කරලා තියාගන්න. පස්සේ ගැලපීම කරමු. පහළ ගැලපීම ගැන විස්තර තියෙනව නේද? හරි ඊළඟට සාමාන්‍ය වියදම් ගෙවීම් තියෙනවා. සාමාන්‍ය වියදම් ගෙවීම් තියෙනවා ඒ 3000ක්. තිසරාන බැංකු ගිණුම බැර සාමාන්‍ය වියදම් ගිණුම හර නේද? බැංකු ගිණුම බැර කරන්න සාමාන්‍ය වියදම් කියලා 3000ක් බැංකු ගිණුම බැර සාමාන්‍ය වියදම් ගිණුම හර කරනවා කියන්නේ ආදායම් ප්‍රකාශනයට දාන වියදමක් වශයෙන්. ආදායම් ප්‍රකාශනයේ මෙහෙම වියදම් වල දාගෙන සාමාන්‍ය වියදම් 3000ක්. හරිද? හොඳයි. ඊළඟට නහීමියන්ට ගෙවීම් 45250යි. නහීමියන්ට කළ ගෙවීම් බැංකු බැර නහීමි හර. ඔය ගිණුම් දෙකම අපි ළඟ තියෙනවා නේද? බැංකු ගිණුම බැර කරන නහීමි කියලා කිරි ඉලක්කම 45250යි. 45250යි බැංකු බැර. අපි ළඟ නහීමි ගිණුමක් තියෙනවා නේද බලන්න. නහීමි ගිණුම තියෙනවා. නහීමි ගිණුම හර කරන්න 45250ක් බැංකු කියලා. නහීමි ගිණුම හර 45250ක් මුදල් නැත්තම් බැංකු කියලා නේ. අපි ඒ ගැන දුනත් වාර්තා කළා. ඊළඟට තියෙන මොකද බලන්න. දෙවෙනි ගැලපෙල්ලේ තොරතුරු ටික වාර්තා කළ ඉවරයි. අංක 3 බලන්න. ණය පොලී අර්ධ වාර්ෂිකව තමයි ගෙවන්නේ. ජූනි 30යි දෙසැම්බර් 31යි. හැම අවුරුද්දකම ජූනි 30 වෙනිදා දෙසැම්බර් 31යි ණය පොලී අර්ධ වාර්ෂික වශයෙන් ගෙවන්න ඕනි. මේ වර්ෂය තුලදී ගෙවන ලද ණය පොලී තුල 2004 දෙසැම්බර් 31 දින උපචිත ණය පොලී වෙනුවෙන් කියවූ මුදල ඇතුළත්ය. මේ වසරේ දෙසැම්බර් 31 දින ගෙවිය යුතු ණය පොලී 2006 ජනවාරි 10 වෙනිදා ගෙවලා තියෙනවා. ඒ කියන්නේ මේගොල්ලෝ ණය පොලී බැංකුවට ගෙවන්න ඕනේ මාස 6න් 6ට. ඒතර අපේ මේ ගිණුම් වර්ෂයේ පටන් ගන්නකොට ණය පොලී ගිණුම උපචිතතාවයක් තිබුණා 1500ක්. ඒ කියන්නේ ගිය අවුරුද්ද අවසන් මාස 6ට ගෙවිය යුතු ගාණ. මේ අවුරුදු රුපියල් 3000ක් අපි ගෙවලා තියෙනවා. බලන්න ණය පොලී ගිණුම. ණය පොලී ගිණුම බලන්න මේ තියෙන්නේ. 1500ක් උපචිතව තිබිලා තියෙනවා 3000ක් අපි ගෙවුවා. તો මේ ගෙවු 3000න් 1500ක් අපේන ගිය අවුරුද්දට. මේ අවුරුද්ද අන්තිම මාස 6ට ණය පොලිය ජනවාරි ඊළඟ අවුරුදු ජනවාරි මාස 10 ගෙවුවා කියන්නේ දෙසැම්බර් 31 ගෙවලා තිබෙලා නැහැ. ණය මුදල් තියෙනවා 30000ක් තිබුණානේ ශ්‍රේෂ්ඨ මේ පත්‍රේ මතකද? 30000ට 10 ණය පොලිය අනුපාතය. તો වාර්ෂික ණය පොලිය 30000ට 10 කියන්නේ 3000යි. අර්ධ වර්ෂයට 1500යි. તો අපි 3000 ගෙවුවා එනොත් ඒ 3000න් 1500ක් ගිය අවුරුද්දට කැපෙනවා. તો මේ අවුරුද්දේ ගෙවලා තියෙන කී තාම 1500යි. නමුත් වාර්ෂික ණය පොලිය 3000ක් නේ. තව 1500ක් උපචිතයි නේද?
තර ක්‍රම දෙක එක්ක වාර්ෂික ණය පොලිය කිරීමට දැම්මහම උපචිත ගාණ ගිණීමෙන් එනවා. නැත්නම් උපචිත ණය පොලිය කිරීමට ගැලපුවාම වාර්ෂික ගාණ ගිණීමෙන් එනවා. කැමති එකක් කරන්න පුළුවන් අපිට. දැන් අපි හොඳ ආකාරව දන්නවා වාර්ෂික ණය පොලිය 3000ක් බව නේද? එහෙනම් අපි 3000ක් ණය පොලිය කිරීම බැර කළ ආදායම් වියදම් කිරීම හර කරන්න ඕනේ. 3000ක් මෙතන බැර ආදායම් වියදම් කියන ආදායම් ප්‍රකාශනය කියන්නේ 3000 කොහොමද 30000ට 10ක්. මෙතන බැර දාගන්න ආදායම් ප්‍රකාශනයේ මෙහි වියදම් දාගන්න ණය පොලිය 3000යි. ගෙවුව හෝ නොගෙවුව සම්පූර්ණ ගාණ මෙතන දෙන්න එපා 3000යි. දැන් ණය පොලිය කිරීමේ ඉතිරි ශේෂය තමයි ජංගම වගකීම් වලට ආයුතු ගාණ මේ බලන්න. දැන් හරිනම් ගෙවන්න එපා ගිය අවුරුද්ද 1500 මේ අවුරුද්ද 3000 ඔක්කොම 4500ක් ගෙවන්න ඕනේ. නමුත් අපි 4500න් ගෙවලා තියෙන තාම 3000ක් විතරයි. ඒ කියන්නේ 1500ක් තව උපචිතයි. ඒක අවුරුද්ද අවසානයේ වගකීමක්. මේ 1500 දෙසැම්බර් 30ක දිනට ගෙවලා තිබුණේ නැහැ නේ. දෙසැම්බර් 30ක දිනට වගකීමක් නේද? ජංගම වගකීමක් වශයෙන් දාන උපචිත ණය පොලිය 1500ක්. මූලදත්ත ප්‍රකාශනයේ ජංගම වගකීමක් ලෙස දාගන්න උපචිත ණය පොලිය 1500ක්. හරිද? හරි. දැන් මේ ගැලපීමත් හරි අංක 3ත් හරි. අවසාන ගැලපීම බලන්න 2005 දෙසැම්බර් 30ක දිනට අනිකුත් ශේෂයන් නහිමියෝ ණයගැතියෝ තොග මේ අවසාන ශේෂයන් නේද? අදාළ ගිණුම් වලට දාන්න ඒ වගේම මූලදත්ත ප්‍රකාශන වලට දාගන්න. නහිමියෝ 9500ක් ඉන්නවා. අවුරුද්ද දාගන්න නහිමියෝ දාගන්න නහිමි ගිණුම අපිට ළඟ තියෙනව නේද? මුලින්ම නහිමි ගිණුම දාගන්න අවසාන ශේෂය වශයෙන් මෙහෙම නහිමියෝ තියෙනවා කීයක්ද? 9500ක්. නහිමි ගිණුම මෙහෙම එකතු කිරීමේදී ගහලා නහිමි පාලන ගිණුමේ ඒ 9500 බැල පැත්තෙන් ඉදිරියට ගේන්න. අර පැත්තෙන් පහළට දාන්න. 9500 නේද ගාන? ඔව් 9500. දැන් අපිට පුළුවන් නහිමි ගිණුමෙන් සොයා ගන්න මොකද්ද? ආරම්භක නහිමි ඉන්නවා. නහිමියට ගෙවපු ගාන තියෙනවා අවසන් නහිමි ඉන්නවා. ප්‍රධාන අස්සෙන් අඩු මොකද්ද? ගැනුම්. නහිමි ගිණුමෙන් හොයාගන්න ගැනුම් කීයද කියලා. 0.5යි 5යි 2 7යි 9යි 14යි 3යි 54750යි හර එකතුව බරපතල දෙම 54750 බලන්න මෙතන වෙනස කීයක් වද ඒ තමයි ගැනුම් 0යි 5යි 7යි 3යි 4යි 43750 මේ තමයි ගැනුම් තියෙන 43750 මෙතන බැර ගැනුම් ගිණුම හර කියන්නේ ආදායම් ප්‍රකාශනයේ විකුණුම් පිරිවැය සෙවීමේදී දාගන්න ආරම්භක තුකට පහලින් ගැනුම් කියලා. විකුණුම් පිරිවැයට පහලින් දාගන්න ගැනුම් කියලා ඉලක්කම ආවේ 43750යි. ගැනුම් 43750යි. ඒ වගේම නහිමි පාලන කිරීමේ අවසාන ශේෂය බලන්න ඒක දාගන්න ජංගම වගකීමක් වශයෙන් 9500. මූලදත්ත ප්‍රකාශනයේ ජංගම වගකීමක් ලෙස දාගන්න නහිමියෝ 9500. මූලදත්ත ප්‍රකාශනයේ ජංගම වගකීමක් වේ යුතු නහිමියෝ 9500. උන අවසාන නහිමියන්ගේ ශේෂය අපි ගැලපීම කළා. ඊට පස්සේ බලන්න අවසාන ණයගැතියෝ ඉන්නවා 17500ක්. අවසාන ණයගැති පාලන කිරීමට සම්බන්ධ කරන මුලින්ම ණයගැති පාලන කිරීමට යන්න ණයගැති පාලන කිරීමේ තියෙන අවසන් නහිමියෝ ණයගැති පාලන කිරීමේ හරශේෂයක් වශයෙන් ඉහළට ගේන්න කීයද ගාන 17500ක් ණයගැති පාලන කිරීම එකතු කිරීමේදී ගහලා මෙහෙම 17500 හරශේෂයක් වශයෙන් ඉහළට ගේන්න ඉදිරියට ගෙන එන ශේෂය 17500යි මේ පැත්තෙන් පහළට ගෙන එන ශේෂය 17500යි හරිද? එවිට ණයගැති පාලන කිරීමේ ආරම්භක ණයගැතියෝ ඉන්නවා අවසන් ණයගැතියෝ ඉන්නවා ණයගැතියන්ගෙන් ලැබුණු මුදල් තියෙනවා. මොකද වෙනස? විකුණුම් දීලා නැහැ විකුණුම් හොයාගන්න. ණයගැති පාලන කිරීමේ වෙනස තමයි විකුණුම්. බලමු කීයද කියලා. බරපතල වැඩි 0.5යි 8යි 15 එකක් විතරයි 8යි 9යි
1,95,500 බැර එකතුව නේද? 1,95,500 හර පැත්තට දැම්මහම හර පැත්තේ වෙනස බලන්න කීයක් වෙනවද කියලා 0.0.2.5යි 6,9,15 2යි 7යි 1යි 1,79,300යි හරිද එකතුව? 15යි 2යි 9යි 1,79,300ක් තියෙන විකුණුම්. උතන හර විකුණුම් කියලා විකුණුම් ගිණුම බැර. විකුණුම් ගිණුම බැර කරනවා කියලා මොකද කරන්න ඕනේ? ඔයාලගේ ආදායම් ප්‍රකාශනයේ උඩින් මුදාගෙන විකුණුම් කියලා කී ඉලක්කම ආවේ 1,79,300ක්. කොහේම තියෙන උඩ දාගන්න 1,79,300ක්. වෙනද ආදායම් ප්‍රකාශන සම්පූර්ණ ආකාරය එක තැන් වලින් හොයාගන්න තොරතුරු ඇතුළත් කරාම සම්පූර්ණ වෙනවා නේද? ඊට පස්සේ බලන්න අවසන් ණයගැතිව ඉන්නවා 17,500 ණයගැති නැහිමි පාලන කිරීමේ ණයගැති පාලන කිරීමේ අවසන් ණයගැතිව 17,500 මූලතත්ත්ව ප්‍රකාශනයේ ජංගවත්කමක් වශයෙන් දාගන්න. ණයගැතිව 17,500 කියලා. ජංගවත්කම දාගන්න දෙවන රූල් දාගන්න ණයගැතිව 17,500යි. පැහැදිලිද? හොඳයි. ඊළඟ අවසාන අයිතමේ අවසන් තොගය 16,000ක් තියෙනවා. අවසන් තොගය 16,000ක් තියෙනවා. අපි මේ අවසන් තොගය මේ 16,000ක් වහරට දාන්නේ. මුලින්ම දාන්න ඕනේ දිස්සටහන මොකද්ද? අවසන් තොග කිරීම හර වෙළඳ කිරීම බැරනේ. අවසන් තොග කිරීම හර කරනවා කියන්නේ මූලතත්ත්ව ප්‍රකාශනයේ ජංගවත්කම්. තොගය ඉලක්කම 16,000යි අවසන් තොග කිරීම හර. ඒ කියන්නේ ජංගවත්කම්. වෙළඳ කිරීම බැර කරනවා කියන්නේ ආදායම් ප්‍රකාශනයේදී විකුණුම් පිරිවැය සොයනකොට අඩු කරන්න ඕනේ. යන්න ආදායම් ප්‍රකාශනයට විකුණුම් පිරිවැය සොයීම අඩු කරන්න බෑ නේද? 2005 12.31 තොගය කීයද 16,000යි නේ. වරහන් හොදාගන්න 16,000ක් අඩු කරන අයිතමක් මේක. හරි. අපි ඔන්න දැන් අභ්‍යාසයේ දී තිබෙන තොරතුරු සියල්ල අපි අදාළ ස්ථාන වලට වාර්තා කිරීම කළා නේද? දැන් අපිට තියෙන එකතු කිරීමේ කාර්යය කරන්න. ඉස්සරහම බලන්න අපේ පෙර වැඩවල හදපු ගිණුම් දැන් සම්පූර්ණද කියලා. ඔව්. පෙර වැඩවල හදපු ගිණුම් සියල්ලම අදාළ තැන් වලට යොමු කළා නේ. ඒවයි කිසිම අඩුවක් පාඩුවක් නැහැ. එහෙනම් දැන් අපි ආදායම් ප්‍රකාශනයෙන් පටන් ගන්න එකතු කිරීම කරන්න යමු. විකුණුම් තියෙනවා. විකුණුම් පිරිවෙ හැවන මුලින්ම එන ආරම්භක තොගය ගැනුම් වල එකතුව ගන්න. 0.5යි 8 7 15 එකක් ඉතුරුයි 8 3 11 1 12 එකක් ඉතුරුයි 5 1 6 62,550යි 15යි 9 3 12 එකක් ඉතුරුයි 2 6 62,550 අඩු කරන 16,000 උතර එනවා මොකද්ද විකුණුම් පිරිවැය නේද බලන්න කීයද කියලා 0.5යි 5යි 12 ගියම 6යි පහෙන් එකක් ගියම 4යි. හරිද? 46,550යි. 5යි 12 ගියම 6යි පහෙන් එකක් ගියම 4යි. 46,550යි විකුණුම් පිරිවැය දාන්න වරහණක් අඩු කරන්න විකුණුම් ආදායමෙන්. විකුණුම් ආදායම තියෙනවා 1,79,300ක්. විකුණුම් පිරිවැය තියෙනවා 46,550ක් අඩු කරන්න. ඒතර දල ලාභය එනවා. බලන්න කී උත්තරේ කියලා. 0.10 5 ගියම 5යි. 12 5ක් ගියම 7යි. 8න් 6ක් ගියම 2යි. 7න් 4ක් ගියම 3යි 1යි නේද? 1,32,750යි. නැවත බලන්න එකතු කරලා හරිද කියලා? 5 10යි 13ක් ඉතුරුයි 9යි 7යි. හරි. මේ මොකද්ද? දල ලාභය. දැන් ඉස්සරහින් දල ලාභය කියලා. දල ලාභය 1,32,750ක්. මෙහෙම වියදම් තියෙනවා කීපයක්ම ගොඩනැගිලි ෂෙයා, ලීබඩු ෂෙයා, වේතන, මෝටරත කුලි, සාමාන්‍ය වියදම් සහ ණය කුලි. සම්පූර්ණ මෙහෙම වියදම් වල එකතු ගන්න එහා පැත්තට බලන්න 0.0.0 අගිලක්කම් තුන බිඳුනේ 8යි 14යි 18යි 21යි 3යි 24යි දෙකක් ඉතුරුයි 2 2 4යි 3 7යි 74,000ක් එනවා නේද මේ වියදම. නැවත බලන්න 10 18යි 21යි 24යි 4යි 3 7යි 74,000ක් තියෙනවා වියදම. ආදායම 1,32,750යි. එන අඩු කරාම සුද්ධ ලාභය එනවා බලන්න කීයද කියලා. 0.5යි 7යි
12 4ක් ගියම 8යි 12 7ක් ගියම 5යි 58750 බලන්න හරිද කියලා 0.5 7යි 8 4 12යි තව 12 13යි 58750 මොකද්ද මේ ශුද්ධ ලාභය අවුරුද්ද අවසානයේ ශුද්ධ ලාභය ඔය ශුද්ධ ලාභය ප්‍රාග්ධන කිරීම බැර කරන්න ඕනේ කියන්නේ මූලතත්ත්ව ප්‍රකාශනයේදී ප්‍රාග්ධනට එකතු කරන්න 58750 නේද මූලතත්ත්ව ප්‍රකාශන ප්‍රාග්ධන එකතු වෙන ශුද්ධ ලාභය කියලා 58750යි හරි නේද බලන්න නැවත හරිද කියලා 58750යි නේද හරි දැන් මූලතත්ත්ව ප්‍රකාශනය එකතු කිරීම කාර්යය කරන්න මුලින්ම තියෙනවා ජංගම නොවනවත්කම් දෙකක් එකතු ගන්න 0.2යි 2.7 13 එකක් ඉතුරුයි 1.2යි 2,32,000ක් තියෙනවා නේද හරි ජංගවත්කම් වල තොගේ තියෙනවා ණයගැච්චු තියෙනවා තව එක ගිණුමක් තියෙනවා මොකද්ද ඒ බැංකු ගිණුම අපිට බැංකු ගිණුම තුලනය කරන්න කලින් අමතක වුණා දැන් අපි ඒක තුලනය කරමු බැංකු ගිණුම මේ තියෙන්නේ මේකේ අවසාන ශේෂය අපිට ගන්න තියෙනවා නේද බැංකු ගිණුමෙන් අපිට ගන්න තියෙන තොරතුරු තමයි අවසාන ශේෂය බැංකු ගිණුමේ ආරම්භක ශේෂය තියෙනවා ලැබීම් තියෙනවා ගෙවීම් තියෙනවා අවසාන ශේෂය හොයාගමු හර පැත්ත එකතු කරන 0.6යි 9 8යි 17 එකක් ඉතුරුයි 8යි 1,87,600යි හරි නේද 1,87,600යි හර එකතුව බැල පැත්තට දැම්මම 1,87,600 බලන්න වෙනස ඒක තමයි අවසාන ශේෂයනේ පහළට ගෙනාව ශේෂය කීයද බලන්න 0.5යි 5 10 එකක් ඉතුරු 2 1 3යි 3යි 6යි 6 10යි 13යි 16යි 21යි 6යි 27යි දෙකක් ඉතුරුයි 5 9යි 9 9 18යි 96350යි ආයි බලමු හරිද කියලා 5යි 3 2යි 10යි 3 2 5යි 6යි 6 10යි 13යි 16යි 5 21යි 6යි 27යි දෙකක් ඉතුරුයි 5යි 9යි 9 9 18යි 96350යි අවසාන ශේෂය බැංකු ගිණුමේ නේද ඉදිරියට ගෙන ශේෂය 96350යි එම 96350 දාගන්න මූලතත්ත්ව ප්‍රකාශනයේ ජංගම වත්කමක් වශයෙන් බැංකු ශේෂය 96350 බැංකු ශේෂය 96350යි බැංකු මුදල් 96350යි හරි නේද 96350යි රයිට් දැන් උතර අපිට පුළුවනි ජංගවත්කම් වල එකතුවක් ගන්න ජංගවත්කම් බලන්න කීයක් තියෙනවද 0.5යි 5යි 3 8යි 7යි 6යි 12යි 7යි 19 එකක් ඉතුරුයි 2යි 3යි 12යි 1,29,850ක් නේද 6යි 3 8යි 19 එකක් ඉතුරුයි 2යි 3යි 12යි මුළුවත්කම් වල එකතුව ගන්න 0.5යි 5යි 8යි 9 2 11 එකක් ඉතුරුයි 4යි 2 6යි 2 1 3යි 3,61,850යි මුළුවත්කම් තිබිලා තියෙනවා 3,61,850ක් නේද හිමිකම හා වගකීම් වල එකතුවක් ගන්න දැන් හිමිකම එකතුව ගන්න මේ තියෙන ප්‍රාග්ධනය හා රඳවාගත් සුද්ධ ලාභය එකතු කරන්න 0.5යි 5යි 7 1 8යි 8 2 10යි එකක් ඉතුරුයි 7 5 12යි එකක් ඉතුරුයි 3යි 3,20,850යි ජංගම නොනවකීම් 1.30යි තියෙන ජංගම වයිකීම් වල එකතුව ගන්න ජංගම වයිකීම් තියෙනවා 0.5යි 5 10 එකක් ඉතුරුයි 11 11000 නේද දැන් එනම් බලන්න මුළු හිමිකම හා වගකීම් වල එකතුව කීයද කියලා මුළු හිමිකම හා වගකීම් වල එකතුව බලන්න කීයද කියලා 0.5යි 5යි 8යි 1යි 3 2 5 1 6යි 3,61,850යි
50යි. හිමිකම හා වගකීම් වල එකතුව. වත්කම් වල එකතුව 3,61,850යි. වත්කම් වල එකතුව සමාන වෙලා තියෙනවා හිමිකම හා වගකීම් වල එකතුව. ඔන්න ඔහොම තමයි මේ ගණනේ පිළිතුර සම්පූර්ණ වෙන්නට ඕනේ. පැහැදිලි නේද? අපි යමු ඊළඟ අභ්‍යාසයට. මම අභ්‍යාස සංඛ්‍යා 10 කියවන හොඳට අහගන්න. විල්සන් විජේසිංහ රුපියල් 15 ලක්ෂයක් යොදා ගනිමින් 2006 ජූලි 1 වෙනි දින ව්‍යාපාරයක් ආරම්භ කරනවා. මෙම ව්‍යාපාරයේ නිසි පරිදි ගිණුම් පොත් පවත්වාගෙන ගෙන ගොස් නොතිබුණි. 2007 මාර්තු 31 දිනෙන් අවසන් මාස 9ක හොඳ මතකයි මාස 9 කාල පරිච්ඡේදය මාස 9ක කාල පරිච්ඡේදය සඳහා පාසඳාන් තොරතුරු සොයාගෙන තිබෙනවා. මොකද මෙයාගේ ගිණුම් වර්ෂය මේගොල්ලෝ අවසන් කරන්න තීරණය කළ තියෙන මාර්තු 31 මේ ව්‍යාපාරය පටන් ගත්තේ කලින් අවුරුදු ජූලි 1 වෙනිදා. ජූලි 1 වෙනිදා මාර්තු 31 මාස 9. මේ මාස 9 තොරතුරු තමයි මේ දීලා තියෙන්නේ. 2007 3:31 දිනට හඳුනාගත් සමහර වත්කම් සහ වගකීම්. මේ ඔක්කොම නෙමෙයි සමහරක් ඒවා right. භෞතික තොග ගණනය අනුව තොගය අගය දේපල පිරිත හා උපකරණ පිරිවැයට නැහිමියෝ ණය ගැති උපචිත විදුලි ගාස්තු බැංකු ණය. ඊළඟට කියනවා 2 විකුණුම් මිලට 50ක දරලාභාන්තිකයක් සහිතව විකුණුම් සිදු කරනු ලබයි. බඩු විකුණන 50 විකුණුම් මිල මත 50ක ලාභයක් ලැබෙන පරිදි. 3 ගැනුම් සහ විකුණුම් 15ක එකතු කළ අගය මත බදු වැට් වලට යටත් වේ. 4 2007 3:31 දිනෙන් අවසන් මාස 9ට අදාළ අනිකුත් තොරතුරු පහත දී ඇත. ගැනුම් සහ විකුණුම් වල 15ක වැට් ඇතුළත් වැට් ගැලපෙන්න ඕන කියලා කියනවා. එකතු කළ අගය මත බදු වලට අදාළ ලිපි ගණුවෙන් ලබාගත් තොරතුරු. විකුණුම් වැට් රහිත විකුණුම් 12 ලක්ෂයයි ගැනුම් වැට් රහිත 8 ලක්ෂයයි ගෙව් බදු 45000ක් තියෙනවා. ගබඩාවට වතුර කාන්දු වීමක් නිසා තොගෙන් කොටසක් විනාශයට පත් වී ඇත. දේපල පිරිතා උපකරණ මිලදීගත් වසරේදී ෂෙයා කරනු නොලැබේ. මේගොල්ලෝ ප්‍රතිපත්තියක් තියනවලු දේපල මිලට ගත්ත අවුරුදු ෂෙයා කරන්නේ නැහැ කියලා. එහෙම ප්‍රතිපත්ති හදාගන්න පුළුවන්. 2007 1 දින වාර්ෂික පොලිසිය 20ක් වූ 5 ලක්ෂයක ණයක් බැංකු ණයක් ලබාගෙන ඇත. මුදලින් ගෙවූ මෙහෙයුම් වියදම් 4,36,000යි ගෙවූ බැංකු ණය පොලි 10,000යි. අවශ්‍ය වන්නේ උත්තර තුනක් ඔබෙන් අහනවා. 1 2007 3:31 දිනෙන් අවසන් මාස 9 සඳහා මුදල් පොත. ඒ කියන්නේ මුදල් ගිණුම හදන්න ඕනේ. 2 2007 3:31 දිනෙන් අවසන් මාස 9 සඳහා ආදායම් ප්‍රකාශන. මාස 9 කරේ ආදායම් ප්‍රකාශන හදන්න ඕනේ. ඒ කියන්නේ කාලච්ඡේදයේ මාස 9යි. ඒතකොට පොලි ෂෙයාරින් ආදී ගණන් බලනවා නම් ගණන් බලන්න මාස 9කට. 2007 3:31 දිනට මූල තත්ත්ව ප්‍රකාශනය. හරිනේ අපි ගණන කියවනේ. දැන් අපි දැන් රූල් කරමු ඉස්සලාම ගණනේ ඉල්ලා තිබෙන දේවල්. මුලින්ම මුදල් ගිණුම හදන්න ඕනේ. රූල් කරන්න පිළිතුරු අංක 1 මුදල් ගිණුමක් රූල් කරන්න පළවෙනි මාස 9 සඳහා. ලෙජරේ මුදල් පළවෙනි පිළිතුර තමයි මුදල් ගිණුම ඔය ආකාරයෙන් රූල් කරලා තියන්නට ඕනේ. දෙවනුවෙන් අහනවා මේ මාස 9 සඳහා මේ ව්‍යාපාරයේ ආදායම් ප්‍රකාශනය. ආදායම් ප්‍රකාශනය රූල් කරන්න සාමාන්‍ය විදිහට සමාන ප්‍රමාණය ඇති පිළිතුරු අංක 2 මේක. පිළිතුරු අංක 2 ආදායම් ප්‍රකාශනය මෙහෙම නම් කරන්න. විල්සන් විජේසිංහගේ ව්‍යාපාරය 2007 මාර්තු 31 දිනෙන් අවසන් වූ වර්ෂය සඳහා ආදායම් ප්‍රකාශනය. අපිට මේ ගණනේ පහසු වෙයි නේද? සියලුම සංඛ්‍යා ලොකු ඉලක්කන්න තිබුණේ නේද? අග ඉලක්කම මේ බිඳුවල තියෙන මේ දැන් රුපියල් 1000 වලින් හදමු. උතන ලේසි. අග ඉලක්කම් තුනම බිඳුව නම් හැම ඉලක්කමකම 1000 වලින් හදන්න ලේසි. අග බිඳුව තුනක අපර 1000 වලින් හදුවා. ආදායම් ප්‍රකාශනය. උඩින්ම පෙර දෙයක් දාලා විකුණුම් සඳහා විකුණුම් පිරිවැය ඊට පස්සේ මෙහෙම වියදම්. හරි නේද? පිළිතුරු අංක 3න් අපෙන් බලාපොරොත්තු වෙනවා මූල තත්ත්ව ප්‍රකාශනය. පිළිතුරු අංක 3 සඳහා මූල තත්ත්ව ප්‍රකාශනය ඕනි. පිළිතුරු අංක 3 මූල තත්ත්ව ප්‍රකාශනය රූල් කරන්න ඔය ආකාරයට. මූල තත්ත්ව ප්‍රකාශනයක් නම් කරන්න 2000 විල්සන් විජේසිංහ ව්‍යාපාරය 2007 මාර්තු 31 දිනට මූල තත්ත්ව ප්‍රකාශනය. මේකත් අපි රුපියල් 1000 වලින් හදමු. රුපියල් 1000 ක උඩින් ලියන්න ඕනේ. බිඳුන දාන්න ඕනේ නේද? ජංගම නොවන වත්කම් පිළිතුරක් පමණලා ජංග වත්කම් ඊට පස්සේ මුළු වත්කම් වෙනවා. හිමිකම ජංගම නොවන වගකීම්
ජංග වගකීම් හිමිකම හා වගකීම් වල එකතුව. දැන් මේක හොඳට හුරුයි ඔබට ගණන් ගණනාවක්ම හදලා දැන් අත්දැකීම් තියෙනවා නේද? ඔන්න අපිට උත්තරයට අහලා තියෙන ප්‍රශ්න පිළිතුරු තුන අපි රූල් කරගත්තා. මුලින්ම මුදල් ගිණුම, ආදායම් ප්‍රකාශනය, මූල තත්ත්ව ප්‍රකාශනය. පෙරවැඩ සඳහා අවශ්‍යතාවය අනුව යම් ගිණුම් අපිට විවෘත කරන්න වෙයි. මේ විල්සන් විජේසිංහ ව්‍යාපාරය පටන් ගත්තේ මේ අවුරුද්දේ. මේ අවුරුද්දේ පටන් ගත්ත නිසා මෙයාගේ ව්‍යාපාරයේ ආරම්භක වත්කම් බැරකම් කිසිවක් නැහැ. ඒ නිසා ආරම්භක තත්ත්ව විස්තරයක අවශ්‍යතාවයක් පැන නගින්නේ නැහැ. අපිට තියෙන්නේ ව්‍යාපාරයේ පටන් ගත්තේ මේ අවුරුද්දේ මේ ප්‍රථම ගිණුම් වර්ෂයේ යාගේ. නිසා වර්ෂ පළවෙනි ගණුදුනේ ඉඳන් ප්‍රාර්ථන යෙදුණු ගණුදුනේ ඉඳන් සියලු ගණුදුණු හඳුනාගෙන හරබල කරන්න තියෙන්නේ නේද? හරි. බලමු එහෙමනම් හදන්න ගණන මුලින්ම විල්සන් විජේසිංහ රුපියල් දැන් 1000 වලින් ගියාම 1500 නේ. 1500ක් විතර ව්‍යාපාරේ පටන් ගත්තා නේද? 2006 ජූලි මාසේ පළවෙනිදා. හරි. ප්‍රාර්ථනීය වශයෙන් යෙදූ මුදල දිස්සටහන කියන්නේ මුදල් ගිණුම හර ප්‍රාර්ථන ගිණුම බැරනේ. මුදල් ගිණුම හර කරන දැන් මේකත් රුපියල් 1000 කියලා ලියන්න. ප්‍රාර්ථනය කිලි ගන්න 1500යි මුදල් ගිණුම හර 1500 ප්‍රාර්ථනය කියලා. ප්‍රාර්ථන ගිණුම බැර. ප්‍රාර්ථන ගිණුම බැර කරනවා වෙනුවට ඔබට පුළුවන් මූල තත්ත්ව ප්‍රකාශනයේ හිමිකමට දාගන්න ප්‍රාර්ථනය හිමිකම යට දාගන්න ප්‍රාර්ථනය 1500යි. 10 වලින්නේ. හරි. ඊට පස්සේ කියනවා මාස 9 අවසානයේදී ඒ කියන්නේ මාර්තු 30ක දින හඳුනාගත් වත්කම් සහ වගකීම් මෙහෙමයි. භෞතික තොග ආගරණය අනුව තොගය 150ක් තියෙනවා. ඒ කියන්නේ භෞතික තොගය මේ ගණනේ අතරමඟදී කිව්වක් තොග වතුර කාන්දුවක් නිසා තොගෙන් කොටසක් විනාශ වෙලා තියෙනවා කියලා. තොගෙන් කොටසක් සම්පූර්ණ තොගෙම නෙමෙයි. හැබැයි භෞතික තොග ආගරණය කියන්නේ බේරාගත් තොගය. දැන් හානියටපත් වුණාන් පස්සේ මෙන්න මෙච්චර තොගයක් ඉතුරුලා තියෙනවා. මේක අවසන් තොගය. දැන් අවසන් තොගය අපිට දෙනවා කීයද? මේ බින්දු කැපුණානේ මේවයි. 150යි නේද? අවසන් තොගය දිස්සටහන මට කියන්න. අවසන් තොග ගිණුම හර වෙළඳ ගිණුම බැර. අවසන් තොග ගිණුම හර කරනවා කියන්නේ ජංගවත්කමට දාගන්න තොගය 150යි. ඒක වෙළඳ ගිණුම බැර කරනවා කියන්නේ විකුණුම් පිරිවැය සෙවීමේදී අඩු කරන්නට ඕනේ නේද? එළ ආදායම් ප්‍රකාශනයේට විකුණුම් පිරිවැය හොයන තැන යටින් යටිම දලලාභය ඊට උඩින් ලියලා මෙහෙම නම් 2007 3.31 තොගය ඉලක්කම කීයද? 150ක් නේද? වරහන්ත දාගන්න 150ක්. හරිනේ? ඊළඟට කියනවා දේපල පිරිත උපකරණ පිරිවැයට 1400යි. ඔබට මතක ඇති මේ ගණන කිව්වා මේගොල්ලන්ගේ ප්‍රතිපත්තියක් තියෙනවා. දේපල පිරිත උපකරණ මිලදීගත් වසර ෂෙයා කරන්නේ නැහැ කියලා. ඒ අවුරුදු ෂෙයාවින් වාර්තා කරන්න අවශ්‍ය නැහැ. දැන් පිරිවැයම තමයි මේ මුදලින් ගැනීමක් තියෙන්නේ. දැන් මේ භෞතික තොගය ඉතිරි තොගය නේද? ඒකේ භෞතික තොගය මිලට ගැනීමක් වෙනවා ගැනුම්. අපි ගැනුම් පසු වාර්තා කරනවා. දේපල පිරිත උපකරණ නම් මිලදී ගන්න තියෙනවා. සල්ලි වලින් ගෙවලා තියෙනවා නේද? ඒත් මුදලින් ගෙවපු ගාන මුදල් ගිණුම බැර දේපල පිරිත උපකරණ ගිණුම හර නේද? එහෙමනම් 150 මේ 1400 මුදල් ගිණුමට ගිහින් මුදල් ගිණුම බැර කරන්න ඕනේ. මුදල් ගෙවීමක් නේක. දේපල පිරියත කීයද? 1400 නේ. දේපල පිරියත 1400යි ගෙවීම. තන බැර දේපල පිරියත උපකරණ ගිණුම හර ඒ කියන්නේ දාගන්නට ඕනේ මූල තත්ත්ව ප්‍රකාශනයේ වත්කමක්. ජංගම නොවන වත්කමක් ෂය වීමක් නැහැ. කියන්නේ මගෙන්ම දාගන්න. දේපල පිරියත හා උපකරණ එකයි තියෙන කොළඹ තුරු දැම්මත් කමක් නැහැ නම් 1400 නේ. 1400. ෂය වෙන්නේ නැහැ. මේ අවුරුද්ද ෂය වෙන්නේ නැහැ කියලා ප්‍රතිපත්තියක් තියෙනවානේ. හොඳයි. ඊළඟට වසරාග නැහිමියෝ ඉන්නවා 150ක්. අග නැහිමියෝ වසරාග නැහිමියෝ අපිට ජංගම වගකීම් වල දාන්න පුළුවන්. ඊට අමතරව නැහිමි පාලන වල දාන්නත් වෙනවා. ජංගම වගකීම් වල දාගන්න නැහිමියෝ මෙතන අපි ආව නිසා නැහිමියෝ වසරාග නැහිමියෝ කීයද? 150යි.
ඊට අමතරව අපිට නහිමි පාලන කිරීමක් හදන්න වෙනවා තොරතුරක් හොයාගන්න. ලියන පෙර වැඩවලට යමු පෙර වැඩ කරන ස්ථානයට යන්න පෙර වැඩ නහිමි පාලන කිරීමයි නායකත්ව පාලන කිරීම හදන්න වෙනවා ප්‍රධාන වශයෙන්ම. නහිමි පාලන කිරීම අනික නායකත්ව පාලන කිරීම. හරිද? මෙතන අපිට කිව්වේ මොකද්ද? වසර අග නහිමියෝ අග නහිමියෝ 150ක් නේද? නහිමි පාලන කිරීමේ එකතු කිරීමේ ගාන බැරශේෂයක් වශයෙන් ඉහළටගෙන 150ක්. මේ 10 පෙරවඩ අප්‍රේල් 16 අපි කරන්නේ. අවුරුදු අග නහිමියෝ 150 නහිමි පාලන කිරීමේ බැර පැත්තෙන් ඉහළට ගෙන. අපිට මේ නහිමි පාලන කිරීමේ යමක් හොයාගන්න පුළුවන් වෙයි. බැරශේෂයක් වශයෙන් ඉහළට ගෙනාව. ඊට අමතරව අපි මේ ඉලක්කම මූලතත්ත්ව ප්‍රකාශනයේ ජංග වගකීමක් වශයෙන් අපි දැම්මු. ඊළඟට තියෙන්නේ මොකද්ද බලන්න? වසරක නායකත්වයේ ඉන්නවා 100ක්. අග නායකත්වය දාගන්න මුලින්ම නායකත්ව පාලන කිරීමේ හරශේෂයක් වශයෙන් ඉහළට ගෙන්නවා. එකතු කිරීමේ දිගහල හරශේෂයක් වශයෙන් ඉහළට ගෙන්න 100ක්. බැරශේෂයක් වශයෙන් පහළට දාන්න 100. හරිනේ? අග වසර අග නායකත්වය ඉන්නවනේ 100ක් නේද? 100 නේ ගන්න 100යි. ඊට අමතරව 100 දාගන්න මූලතත්ත්ව ප්‍රකාශනයේ ජංග වත්කමක් වශයෙන්. වසර අවසානයේ මූලතත්ත්ව ප්‍රකාශනයේ තියෙන මූලතත්ත්ව ප්‍රකාශනයේ ජංග වත්කමක් වශයෙන් දාගන්න නායකත්වය 100යි. මේ වසර අගශේෂණෙ මේ තියෙන 100යි. ඊළඟට උපචිත විදුලි ගාස්තු තියෙනවා 4ක්. අවුරුදු අවසානයේ උපචිත ගාන. මුලින්ම ජංග වගකීම් වල දාගෙන මෙතනට ආපු නිසා දාගෙන උපචිත විදුලිය 4යි. තොර මේ ගණනේ විදුලිය කියලා වෙනම වියදමක් නැහැ. සම්පූර්ණ මෙහෙයුම් වියදම් කියලා තියෙන මේ තියෙන වසර මුදලින් ගෙවු මෙහෙයුම් වියදම්. තොර විදුලියත් මෙහෙයුම් වියදම් වලට ඇතුළත්. අපි එහෙමනම් ගිණුමක් ගහලා ගහම පෙරවඩවල මෙහෙයුම් වියදම් කියලා. පෙරවඩවල ගිණුමක් නම් කරන්න මෙහෙයුම් වියදම් ගිණුම කියලා. අවුරුද්දක උපචිත ගාන මෙහෙම එකතු කිරීමේදී ගාලා බැලශේෂයක් වශයෙන් ඉහළට ගේන්න. ත්‍රිගුණ ශේෂය 4ක්. ඔන්න වරහන් තුල ඉවර කමන්නේ විදුලිය. හරි මේ උපචිත විදුලිය තමයි 4. මේ පැත්තෙන් පහළට දාන්න ඕනි. දැන්ට ඔහොම දාලා තියාගන්න. මෙහෙම වියදම් තමයි කියන්නේ විදුලිය ඇතුළු විදුලිය වැටුප් රක්ෂණ එක්කම ඇතුළු සම්පූර්ණ මෙහෙම වියදම් වලට පොදු ගිණුමක් අපි හදන්නේ. එකිනෙක වියදම දීලා නැති නිසා ඒ මෙහෙම වියදම් වල තිබුණ එක වියදමක් වෙන විදුලිය උපචිතව තිබිලා තියෙනවා. ඒක අපි බැලශේෂයක් වශයෙන් ඉහළට ගෙනාවා හරශේෂයක් වශයෙන් පහළට ගෙනාවා. ඊට අමතරව ඒක ජංග වගකීම් වල වාර්තා කළා නේද? හොඳයි. ඊළඟට මොකක්ද තියෙන්නේ? බැංකු ණය 3,50,000ක් තියෙනවා. බැංකු ණය සම්බන්ධයෙන් ගැළපිල්ලක් තිබුණා නේද? මොකද්ද බැංකු ණය සම්බන්ධයෙන් තිබුණු ගැළපිල්ල? දැන් බලන්න මෙතන ණය මේ බලන්න 2007 1 දින වාර්ෂික පොලිය රුපියල් 20000කට 20ක පොලියකට රුපියල් ලක්ෂ 5ක ණයක් අරගෙන තියෙනවා. හරි. ඒ නිසා අපි දැනට මේ 3,50,000 ගිණුමකට දාලා අවසන් ශේෂය වශයෙන් දාලා තියාගමු. ගැළපිලක් තියෙන නිසා පහළ. ගිණුමක් ගහලා නම් කරන්න බැංකු ණය කියලා. අපි දහස් වලින් ගත්තම 350නේ. 350නේ අවුරුදු අග වටිනාකම නේද? අග වටිනාකම 350ක් තියෙනවා බැංකු ණය. ඒක අපි බැලශේෂයක් වශයෙන් ඉහළට ගියමු. 350යි හර පැත්තෙන් පහළට දාන්න 350. හරිද? ඊට අමතරව මේ 350 අවුරුදු අගශේෂයනේ මූලතත්ත්ව ප්‍රකාශනයේ ජංගම නොවන වගකීමක් වශයෙන් දාගමු. මූලතත්ත්ව ප්‍රකාශනයේ ජංගම නොවන වගකීමක් ලෙස දාගන්නට ඕනේ. බැංකු ණය එකයි තියෙන කෙලිම කොනෙම තිරුම් දැම්මත් කමක් නැහැ 350. හරි. ඊළඟට මේ අවුරුදු අවසානයේ තුරු වත්කම් සහ වගකීම් වාර්තා කළා. ඊළඟ ගන්න දෙවෙනි ගැළපිල්ල විකුණුම් මිලට 50ක දර ලාභාන්තිකයක් සහිතව විකුණුම් සිදු කරයි.
දල ලාභ අනුපාතයේ විකුණුම් මිලට 50%. විකුණුම් වගේ 50% දල ලාභේ. අපි ළඟ තාම විකුණුම් තියෙනවද හොයාගෙන නැහැ. අපි ළඟ ආදායම් ප්‍රකාශන තාම විකුණුම් අපි හොයාගෙන නැහැ. විකුණුම් සොයාගත්තාන් පස්සේ අපිට දල ලාභ හොයාගන්න පහසුයි. විකුණුම් වලින් 50%. අපි මේක අපි තියාගමු ඉස්සරහට ප්‍රයෝජන ගන්න තාම ගන්න බෑ. ගැනුම් සහ විකුණුම් මත 15%ක එකතු කළාගේ මත බදු වැට් ගලප ගන්න ඕනි. හරි වැට් ගැනුම් වලට විකුණුම් වලට වැට් අඩංගුයි කියලා කියනවා. වැට් ගැලපීම කරන්නට ඕනි. 4 2007 3.31 දිනෙන් අවසන් මාස 9ට දාලා අනිකුත් තොරතුරු මෙසේය. එකතු කළාගේ මත ගෙව් වැට් ලිපිගොනුවෙන් මෙන්න මේ තොරතුරු අරන් තිනවා. වැට් රහිත විකුණුම් 10 වලින් ගත්තාම 1200යි. වැට් රහිත ගැනුම් 800යි. ගෙව් වැට් බදු 45යි. හරි. දැන් මෙතන වැට් රහිත ඉලක්කමක් තියෙනවා. වැට් එක වෙනම ගලප ගන්නට ඕනේ. හරි. මුලින්ම වැට් රහිත විකුණුම් 1200යි. දැන් මෙතනදී අපි උපකල්පනය කරන්න ඕනි ණයගැතියන් ඉන්නවනේ. ණයගැතියන් ඉන්න අවස්ථාවක විකුණුම් මුදලට විකුණුම් කියලා නොකියුවොත් මොකක්ද අදහස? ණයට විකුණුම්. නැහිමියන් ඉන්න අවස්ථාවක ගැනුම් මුදලට ගැනුම් කියලා නොකියුවොත් මොකක්ද අදහස? ණයට ගැනුම්. ତොර ණයට විකුණුම් තියෙනවා 1200ක් වැට් රහිත. වැට් රහිත විකුණුම් මුල තමයි විකුණුම් කිරීමට යායුත්තේ ණයගැතිය හර. වැට් රහිත වටනාකම ණයගැතිය හර විකුණුම් බැර වෙනවා. වැට් ප්‍රමාණය ඒක ණයගැතිය ආය කර ගන්න ඕනි. ණයගැතිය හර අපි රජයට ගෙවන්න ඕනේ වැට් ගිණුම බැර. අපි එහෙමනම් මෙහෙම කරමු. ලෙජරේ තව ගිණුමක් විවෘත කරන්නට ඕනි. වැට් ගිණුම කියලා පෙර වැඩවල අහලා නැති නිසා වෙනම පෙර වැඩවල විවෘත කරමු. ගිණුමක් වැට් ගිණුම කියලා වැට් පාලන ගිණුම නේද? අපි ඉස්සල්ලාම වැට් රහිත විකුණුම් තියෙනවානේ. වැට් එක ගලප ගන්න කලින් විකුණුම් තියෙනවා 1200 දෙසටහන. ණයගැති ගිණුම හර විකුණුම් ගිණුම බැර. ණයගැති ගිණුම හර කරමු. ණයගැති ගිණුම හර කරන්න ඕනේ විකුණුම් කියලා. ණයගැති පාලන ගිණුම හර විකුණුම් කියලා 1200 මේ වැට් රහිත වටනාකම. හරිද? එතන හර 1200යි. විකුණුම් කිරීම බැර. විකුණුම් කිරීම බැර කරනවා කියන්නේ ආදායම් ප්‍රකාශනයට දාගන්න. ආදායම් ප්‍රකාශනයේ දාගන්න ඔයාලගේ ආදායම් ප්‍රකාශනයේ විකුණුම් කියන ආදායම් විකුණුම් දාන ස්ථානයේ විකුණුම් 1200ක්. වැට් රහිත වටනාකම කොහොමද ආදායම් ප්‍රකාශනයට යන්නේ? වැට් ප්‍රමාණය ගණන් බලලා ඒක ණයගැතියෙන් අපිට අය වෙන්න ඕන. ණයගැතිය හර කරලා වැට් පාලන කිරීම බැර කරමු. ඉතින් වැට් එක හොයා ගන්නට ඕනේ නේද? තියෙනවා පෙර වැඩ කරන ස්ථානට යන්න. තොර විකුණුම් වැට් එක වෙනවා කීයක්ද? දැන් 1200 කියන වැට් රහිත මිලනේ. ඒකට 15ක් නේ. 1200ට 15ක්. 1200 කියන වැට් රහිත මිලනේ 100යි. වැට් එක 15ක්. තොර 1200ට 15ක් කියන කීයද? 180ක් වෙනවා නේද? 10ක් නේ 120යි 15ක් කියන 180යි. වැට් එක ණයට විකුණුම් වල වැට් එක 1200 15ක් කියන 180යි. ණයගැති පාලන කිරීම හර අපිට ඒක ණයගැතියෙන් අය වෙන්න ඕනේ. ණයගැති පාලන කිරීම හර වැට් කියලා වැට් පාලන කිරීම බැර වෙනවා 180 ණයගැති කියලා. උතර අවසානයේ වෙලා තියෙන ඔබ දන්න දේ තමයි වැට් එකත් වැට් සහිත මිල ණයගැති හර වැට් එක වැට් ගිණුම බැර වැට් රහිත මිල විකුණුම් ගිණුම බැර. හරි නේද? ඔන්න ණයගැතියන් හා සම්බන්ධ වැට් එක ගැලපීම කළා. විකුණුම් හා සම්බන්ධ වැට් එක ගැලපීම කළා. ඊළඟට තියෙනවා ඊළඟ අයිතම මොකද්ද? ගැනුම්. වැට් රහිත ගැනුම් තියෙනවා 800ක්. 10 වලින් ගත්තම 800ක්. වැට් රහිත ගැනුම් කියන්නේ ණයට ගැනුම් නේ කියන්නේ. ගැනුම් ගිණුම හර නැහිමිය බැර මුලින්ම. නැහිමියන්ට බැර කරන්න මෙතින් නැහිමියෝ ගැනුම් කියලා බැර කරන්න ඕනි. කීද වටනාකම 800ක් නේද? 800ක් නැහිමිය බැර 800ක් ගැනුම් කියලා. ගැනුම් ගිණුම හර කරනවා කියන්නේ ආදායම් ප්‍රකාශනයේ විකුණුම් පිරිවැය ගණනය කරන ස්ථානය තුල දාගන්න ගැනුම් කියන තැනට දැන් මේක ආරම්භකතක නැහැනේ. මේ ව්‍යාපාරේ පටන් ගත්තේ මේ අවුරුද්දේ නිසා උඩින්ම දැමර කමක් නැහැ. ගැනුම් 800ක්. ආදායම් ප්‍රකාශනයට කොහොමද යන්නේ? වැට් රහිත මිලනේ. ඊළඟ ගැනුම් සම්බන්ධ වැට් එක තියෙනවනේ ගණන් බලලා ඒක අපි නැහිමියට ගෙවන්න ඕනි.
වැට් අපි ගෙවිය යුතු වැට් වලින් අඩු කර ගන්න ඕනේ. වැට් ගිණුම හර නැහිමේ බැර නේද? බලමු වැට් එක කීයද කියලා හොයාගන්න ඕනේ. පෙරට කළ හොයාගන්න. ගණන් වැට් ගණන් වලට අදාළ වැට් එක කීයද? 800ට 15ක්. 800ට 15ක් කියන්නේ 800ට 10ක් නා 80 වෙනි 15ක් කියන්නේ 130යි. මේ විස 120ක් තියෙනවා. මේක නැහිමේට අපි ගෙවන්න ඕනේ. අපි ගෙවිය යුතු වැට් එකකින් කපා ගන්න ඕනේ. වැට් ගිණුම හර නැහිමේ බැර. නැහිමේට බැර කරනවා 120ක් වැට් කියලා. නැහිමේ බැර 120ක් වැට් කියලා. වැට් පාලන ගිණුම හර 120ක් නැහිමේ කියලා. හරිද? හොඳයි. ඊළඟට මොකක්ද තියෙන්නේ බලන්න. මුදලින් ගෙව වැට් එක තියෙන 45ක්. මුදලින් ගෙව වැට් එක මුදල් ගිණුම බැර වැට් පාලන ගිණුම හර. වැට් පාලන ගිණුම හර කරන්න මුදල් කියලා 45ක්. මුදල් ගිණුම බැර කරන්න. අපි ළඟ මුදල් ගිණුම උත්තරේ වශයෙන් අහුවනේ. පිළිතුරු අංක 1නේ මුදල් ගිණුම. බැර කරනවා වැට් කියලා 45ක්. දැන් ඔබලට පුළුවන් අර විවෘත කරපු ගිණුම් වලින් සොයා ගන්න තියෙන අයිතිමෙන් සොයා ගන්න. නැහිම් පාලන ගිණුමෙන්, ණයගති පාලන ගිණුමෙන්, වැට් ගිණුමෙන් නේද? නැහිම් පාලන ගිණුමේ ආරම්භක ශේෂයෙන් කොහොමත් නැහැනේ. ගැනුම් තියෙනවා, අවසාන ශේෂය තියෙනවා. මොකද අඩු? නැහිමෙන්ට ගෙවු මුදල අඩුයි. අපි නැහිම් පාලන ගිණුම හොයාගමු ගෙවු මුදල. මුදල් ගිණුම බැර වෙලා මෙතන හර වෙන ගාන හොයා ගන්න ඕනේ නේද? බැර පැත්ත එකතු 920යි 920 හර පැත්තට දාගන්න. දැන් එන වෙනස තමයි නැහිමෙන්ට ගෙවු මුදල. කීයද බලන්න? 0.7යි 5යි 12 එකක් ඉතුරුයි 2යි 7යිනේ 770ක් නේද? 12යි 8ක 9. නැහිමෙන්ට ගෙවු මුදල් තියෙනවා 770ක්. නැහිමි හරනේ එහෙනම් කොහරද බැර වෙන්නේ? මුදල් ගිණුම බැර. අපි ළඟ මුදල් ගිණුමක් තියෙනවා පිළිතුරේ පළවෙනි පිළිතුර වශයෙන්. මුදල් ගිණුම බැර කරන්න නැහිමි කියන්නේ නැහිමෙන්ට ගෙවීමනේ 770ක්. මුදල් ගිණුම බැර කරන්න නැහිමෙන්ට කියලා ගෙවීම 770යි. ඊට පස්සේ හොයාගන්න ණයගති ගිණුමෙන් බලන්න මොකද හොයාගන්න තියෙන්නේ කියලා. ණයගති ගිණුමේ විකුණුම් තියෙනවා. අවසන් ණයගතිය තියෙනවා. මොකද අඩු? ණයගතියෙන් ලැබුණු මුදල්. මේ ආරම්භක ශේෂය කොහොමත් නැහැනේ. ණයගතියෙන් ලැබුණු මුදල් ගිණුම හර මෙතන බැර නේද? ණයගති බැරනේ. ණයගති ගිණුම හොයාගමු ණයගතියෙන් ලැබුණු මුදල්. හර එකතු බලන්න 0.8යි 8යි 3යි 1යි 1380යි 1380 බැරට දැම්මම 100කට නම් 1280ක්. මේ කාල සීමාව තුළදී ණයගතියෙන් ලැබිලා තියෙන මුදල කීයද? 1280ක්. 1280 ණයගති පාලන ගිණුම බැර. එහෙමනම් කොහෙද වෙන්න ඕනේ? මුදල් ගිණුම හර. අපි යමු මුදල් ගිණුමට මුදල් ගිණුම හර කරමු 1280ක් ණයගති කියලා. ඒ කියන්නේ ණයගති ලැබීමනේ. ඊළඟට බලන්න අනෙක් ගිණුම තමයි වැට් පාලන ගිණුම. වැට් පාලන ගිණුම තුලනය කරලා ගන්න මේ අවසාන ශේෂය මූල තත්ත්ව ප්‍රකාශනට යා යුතුයි. ගෙවිය යුතු වගයක් නම් ජංග වගකීමක්, අය විය යුතු වගයක් නම් ජංග වත්කමක්. බැර පැත්ත වැඩි ගෙවිය යුතු වගයක් ඉන්නේ කියන්නේ බැර එකතු 180යි. හර දැම්මම බලන්න වෙනස කීයද කියලා. 5යි 10 එකක් ඉතුරුයි 3යි 7යි 1යි 8යි 15ක් තව ගෙවන්න තියෙනවා නේද? තව වැට් 15ක් කියන්නේ 15000ක්. 10 වලින් තියෙන්නේ නේද 15ක්. මේ 15 ජංගම වගකීමක් වශයෙන් දාගන්න මූල තත්ත්ව ප්‍රකාශනයේ. මූල තත්ත්ව ප්‍රකාශනයේ ජංගම වගකීමක් සිය දාන්නට ඕනි. ගෙවිය යුතු වැට් කියලා. ගෙවිය යුතු වැට් කියලා. ගෙවිය යුතු වැට් 15යි. හරිද? හොඳයි. ඒ තොරතුරත් වාර්තා කරලා ඉවරයි. දැන් බලන්න අභ්‍යාසයේ තවදුරටත් මොනවද තියෙන තොරතුරු කියලා. දැන් අපිට දල ලාභ අනුපාතය පාවිච්චි කරගන්න පුළුවන් නේද? දල ලාභ අනුපාතය විකුණුම් වලින් 50යි කියලා කිව්වා. අපි ළඟ අපේ ආදායම් ප්‍රකාශනයේ තියෙනවා බලන්න දැන් මේ වන විට තියෙනවා විකුණුම් නේ. විකුණුම් තියෙනවා 1200ක්. දල ලාභය මේකට 50ක්. අපි හොයාගමු පෙරවැඩවල යන පෙරවැඩ කරන ස්ථානය තුලට පෙරවැඩ කරන ස්ථානය තුල ඊළඟ පෙරවැඩ අංකය වශයෙන් ලියනවා පෙරවැඩ අංක 3 හරි 4 හරි කී හරි දල ලාභය විකුණුම් වලින් 50යි.
ඒ කියන්නේ විකුණුම් තිබුණා කීයද? විකුණුම් තිබුණා ඉලක්කම විකුණුම් කොච්චර තිබ්බද? 1200ක් තියෙනවනේ. 1250ක්. 1250ක් නේ. ත්‍රිකීයද 600යි. ධන ලාභය 10 වලින් 600යි. එහෙනම් අපි ආදායම් ප්‍රකාශනයේ ධන ලාභය යොදන ස්ථාන තුල දාගන්න 600ක්. එහෙනම් ආදායම් ප්‍රකාශනයේට දැන් ධන ලාභය දාන්නේ කොහොමද? මෙතන අවසන් තොගය අඩු කරාම වෙන උත්තරේ විකුණුම් පිරිවැයනේ. මෙතන විකුණුම් පිරිවැය මෙහෙම අඩු කරාම පස්සේ උත්තරේ ධන ලාභය. එන ධන ලාභය 600යි. ධන ලාභය 600යි. දැන් උන ධන ලාභය දන්නවා 600ක් විකුණුම් 1200 නම් විකුණුම් පිරිවැය දන්නේ නැද්ද? දන්නවා කීයද? විකුණුම් පිරිවැය 600 1200 600ක් අඩු වුණාම නේද මේ ධන ලාභය ඉන්නේ. අද විකුණුම් පිරිවැයත් අපි දන්නවා. කොහොම යන්? හරි. right. ඊළඟට බලන්න දැන් අපි ධන ලාභ අනුපාතය ගලපලා ඉවරයි. ගැලුම් සහ විකුණුම් මත වැට් ගැලපීම කළා. ගෙව් වැට ගලපගත්තා. ඊළඟට මොකද කියන්නේ? ගබඩාවට වතුර කාන්දු වීම නිසා තොගයෙන් කොටසක් විනාශයට පත් වී ඇත. හානි වූ තොගයක් තිබිලා තියෙනවා. හැබැයි හානි වූ තොගේ වටිනාකම දීලා නෑ අපිට ගණනය කරන්න වෙනවා දැන් මෙතනින්. හානි වූ තොගේ වටිනාකම පිරිවැය ගණනය කළා නම් දිස්සටහන මොකද්ද? තොග හානි ගිණුම හර ගැනුම් ගිණුම බැර. තොග හානි ගිණුම හර ගැනුම් ගිණුම බැර. තොග හානි ගිණුම හර වෙච්ච ප්‍රමාණය රක්ෂණ මන්දියක් ලැබෙන්නේ නැත්නම් ඒක ආදායම් ප්‍රකාශනයේ වියදමක්. ගැනුම් ගිණුම බැර වෙන ප්‍රමාණය ගැනුම් වලින් අඩු කරන්න පුළුවන්. අපිට මෙහෙම කරන්න පුළුවන්. තොග හානි ගිණුම හර වෙන ප්‍රමාණය ආදායම් ප්‍රකාශනයේ වියදමක් වශයෙන් මෙහෙම දාමු. තොග හානි පාඩුව. තාම අපි ඒක දන්නේ නැහැ. හොයාගන්න ඕනේ. හොයාගත්තන් පස්සේ තමයි මම මෙතන හර කරන්නේ. තොග හානි පාඩුව. ඒ තොග හානි ගිණුම හර වෙන ප්‍රමාණය. කොහරද බැර වෙන්නේ? ගැනුම් ගිණුම බැර. ගැනුම් ගිණුම බැර කළත් එකයි ගැනුම් වලින් අඩු කළත් එකයි. අපි දැන් ගැනුම් දාලා ඉවරනේ ආදායම් ප්‍රකාශනයේ ගැනුම් ගිණුම බැර කරනවා වෙනුවට මෙතනින් අඩු කරමු. දෙක එක ප්‍රතිඵලය. හානි වූ තොග කියලා. අපි තාම දන්නේ නැහැ ඒක හොයාගන්නත් ඕනේ මෙතනින්. හොයාගන්නත් ඕනේ. මේ අපි කලේ ගැනුම් වලින් අඩු කිරීම. තොග හානි දිස්සටහන තොග හානි කිරීම හර ගැනුම් කිරීම බැර. තොග හානි කිරීම හරවන ප්‍රමාණය රක්ෂණ වන්දියක් නැහැනේ. ආදායම් ප්‍රකාශනයේ වියදම. ගැනුම් කිරීම බැර වෙන ප්‍රමාණය තමයි මෙතනින් අඩු කරේ ගැනුම් වලින්. අඩු කරලා වරහණක් දාලා තිබ්බා ඉලක්කම හොයාගන්න වෙනවා. හරි. ඊළඟට කියනවා දේපල පිරිත උපකරණ මිලදීගත් වසර ෂෙයා කරන්නේ නැහැ කියලා කියනවා. හරි. 2007 1 දින වාර්ෂික පොලිය 20%කට 500ක ණය මුදලක් අරන් තියෙනවා. බැංකු ණයක් අරන් තියෙනවා. බැංකු ණයක් ගත්තා නම් දිස්සටහන මොකද්ද? මුදල් ගිණුම හර බැංකු ණය ගිණුම බැර. ඔය ගිණුම් දෙකම අපි ළඟ තියෙනවා. අපි යමු ගිණුම් දෙකටම මුදල් ගිණුමට මුදල් ගිණුම හර කරන්න 500ක් බැංකු ණය කියලා. මුදල් ගිණුම හර. බැංකු ණය ගිණුමත් අපි ළඟ තියෙනවා නේද? පෙර වැඩවල මම දැක්ක තිබුණා. පෙර වැඩවල බැංකු ණය ගිණුමට යන්න එතන බැර කරන්න ඕනි මුදල් කියලා. මුදල් කියලා 500ක්. නමුත් බැංකු ණය ගිණුමේ අවසාන ශේෂය කීයද? 350යි. 500ක් ගත්ත ණය වලින් දැන් තියෙන 350. ඒකේ අදහස වෙන්නේ මොකද්ද? මේ කාලය තුල බැංකු ණය වලින් කොටසක් ගෙවලා ගෙවපු ගාන තමයි මෙතන වෙනස. බලන්න කීයද කියලා නේද? මෙතන 500යි 500 හර කළාම වෙන ගෙව් ප්‍රමාණය නේ මේක තමයි මුදල් කියලා ලියන්න. මුදල් ගිණුම බැල වෙන ප්‍රමාණය. ගෙවු ණය බැංකු ණය ගෙවලා තියෙන 150ක් මේ කාලය තුල. ඒතර මුදල් ගිණුම බැර මෙතන හරනේ. මෙතන හර වෙනවා වගේම මුදල් ගිණුම බැර වෙන්නත් ඕනේ. ඔය 150 මුදල් ගිණුම බැර කරන්න බැංකු ණය කියලා. බැංකු ණය වලින් කොටසක් ගෙවලා නේ. බැංකු ණය 150යි. ඊළඟට බලන්න මේ ගාන කියනවා තවදුරටත් බැංකු ණය ලබා ගත්තේ ජූලි මාස 2007 ජනවාරි 1 වෙනිදා. ණය සඳහා පොලිය ගෙවන්න ඕනේ කවද දක්වාද? ජනවාරි ඉඳන් මාර්තු 31 දක්වා මාස 3ක්. අපි උපකල්පනය කරන ණය ගෙවීම සිදු කළේ මාර්තු අවසානයේ කියලා. එතකොට අවුරුද්දට 20යි ඒකට පොලිය ගලප ගන්න ඕනේ මාස 3කට නේද? අපි ගලපගමු. යමු පෙරඩ වලට. පෙරඩ කරන ස්ථාන තුල ලියන්න මෙහෙම. මේ සියලුම පෙරඩ ඔක්කොම එකම ස්ථාන ගන්න ඔබට පහසු වෙන්න. උපචිත ණය පොලිය වරහතුල මාස 3යි.
මොකද ණය ගත්තේ ජනවාරි 1 වෙනිදානේ ජනවාරි 1 ඉඳන් 1 සිට 3.31 දක්වානේ. ඒතර ණය මුදල 500යි අවුරුද්දකට පොලිය 20යි නේද? ණය මුදල 500යිනේ. ණය මුදල වටිනාකම මේ තියෙන 500යිනේ. ණය මුදල 500යි වාර්ෂික පොලිය 20යි නේද? එහෙනම් 20යි 12න් 3යි. කියන 4න් 1යි. 50 දෙක 80යි 100න් 4න් 1ක්. ණය පොලිය කීයද? 25යි නේ. 500ට 20ක් නම් 100ක් වෙනවනේ. එකකින් 4න් 1ක් නේ 12න් 3යි කියන්නේ 25යි ණය පොලිය. ණය පොලිය කොහොමද වාර්තා කරන්න ඕනේ? ඒක වියදමක් තාම ගෙවලා නැහැ. නේද? ආදායම් ප්‍රකාශනයේ වියදමක් වශයෙන් දාගමු. ආදායම් ප්‍රකාශනයේ වියදමක් වශයෙන් දාන්න ණය පොලිය 25යි. ඒ 25 තාම ගෙවලා නැහැ නේද? මුදලින් ගෙවු අගයන්තුල ණය පොලිය ගෙවලා තිබුණ නැහැනේ. ඒ 25 නැහැ. ගෙවු බැංකු ණය පොලිය තියෙන 10ක්. අයන අපි 10ක් ගෙවලා තිනවා ජංගම වගකීම් වලට යන ඉතිරි ගාන. අපි ගලපගමු මෙහෙම ආපහු පෙර වැඩවල 25 හරි එකකින් 10ක් ගෙවලා තියෙනවා නේද? අන්න 25 මේ දෙක 25යි මේක අපි අඩු කරමු ගෙවු ණය පොලි අඩු කළා ගෙවු පොලි 10ක් ගෙවලා තියෙනවා. ඒතර උපචිත ගාන වෙන්නේ කීයද? 15යි. එම නිසා උපචිත පොලි 15යි. ඒතර ආදායම් ප්‍රකාශනයට යා යුතුයි සම්පූර්ණ ගාන 25ම ණය පොලි කියලා. කින් 10ක් ගෙවලා තියෙනවා 15ක් පමණ උපචිත. ඒතර ගෙවපු 10 මුදල් ගිණුම බැර වෙන්නත් ඕනේ. ගෙවු ණය පොලි කියලා 15ක් ජංගම වගකීම් වලට යන්නට ඕනේ. ඒතර මුදල් ගිණුම බැර වෙන්න ඕනේ. ගෙවු පොලි කියලා 10ක් ණය පොලි 10ක් ගෙවලා තියෙනවනේ. ගෙවු ණය පොලි 10යි. ඒතර 25න් 10ක් ගෙවලානේ. ඉතිරි 15 ජංගම වගකීම් වලට යන්න ඕනේ. මුළු තත්ත්ව ප්‍රකාශනයේ. මුළු තත්ත්ව ප්‍රකාශනයේ ජංගම වගකීම් වලට යන්න ඕනේ. උපචිත ණය පොලි කියලා දෙකට ප්‍රතිසම මෙහෙම දාන්නම්. උපචිත ණය පොලි කියලා 15ක් හා 25ක් තිබුණ සම්පූර්ණ ණය පොලිය 10ක් පමණයි ගෙවලා තිබුණේ උපචිත ගාන 15යි ජංගම වගකීම් වලට දැම්මා. හරි නේද? හොඳයි. ඊට පස්සේ කියනවා මුදලින් ගෙවූ මෙහෙම වියදම් 436ක් තියෙනවා. මුදලින් ගෙවූ මෙහෙම වියදම් 436යි මුදල් ගිණුම බැර මෙහෙම වියදම් ගිණුම හර 436යි මුදල් ගිණුම බැර වෙන්න ඕනේ. මුදල් ගිණුම බැර වෙනවා මෙහෙම වියදම් 436යි. මේ ණය පොලියේම හැර මෙහෙම වියදම් right? මුදල් ගිණුම බැර මෙහෙම වියදම් ගිණුමක් අපි ළඟ තියෙනව නේද පෙර වැඩවල? පෙර වැඩවල විවෘත කළා මට මතකයි මෙහෙම වියදම් ගිණුමක්. එතන හර කරන්න ඕනේ තියෙන්නේ 436ක්. මුදල් කියලා. එහෙනම් මේ වියදම් ගිණුමින් අපිට හොයාගන්න පුළුවන් ආදායම් ප්‍රකාශනට යා යුතු මේ වියදම් කීයද? 440යි. ආදායම් ප්‍රකාශනය. මෙතන බැල ආදායම් ප්‍රකාශනය හර වෙන්න ඕනි මේ වියදම් කියලා 440ක්. ආදායම් ප්‍රකාශනය හර වෙන්න ඕනි මේ වියදම් කියලා 440ක්. වෙනත් මේ වියදම් කියලා අපි දාගමු වෙනත් මේ වියදම්. මොකද මේ වියදම් සමහරක් මෙතනක් තියෙනවනේ. 440යි. හරි. ඊළඟට ගෙවු ණය පොලි 10 අපි වාර්තා කළානේ. හරි. වෙන තොරතුරු අභ්‍යාසය දීලා නැහැ. වෙන කිසිවක් අභ්‍යාසයේ තොරතුරු වශයෙන් දීලා නැහැ. දැන් බලන්න ඉස්සලාම එන එකතු කිරීම කාර්යක්‍රම පටන් ගමු. මුලින්ම පෙර වැඩවල විවෘත කරපු ගිණුම් වල බලන්න තව ගන්න තොරතුරු තියෙනවද කියලා. යම් පෙර වැඩවල නැවත එකිනෙක බලන්න. ණයින් පාලනය කිරීම සම්පූර්ණයි. මෙහි වියදම් කිරීම සම්පූර්ණයි. ණයගත පාලනය කිරීම සම්පූර්ණයි. බැංකු ණය කිරීම සම්පූර්ණයි. වැට් පාලනය කිරීමත් සම්පූර්ණයි. නේද? හරි. ඒ ගිණුම් සියල්ල සම්පූර්ණයි. එහෙනම් එතන ගන්න තව දෙයක් නැහැ. තව තියෙනවා මුදල් ගිණුම. මුදල් ගිණුමේ
අවසාන ශේෂය ගන්න තියෙන මුදල් ගිණුමේ අපිට අවසාන ශේෂය දීලා නැහැනේ. ඒක හොයාගන්න වෙනවා මෙතන. ආරම්භක ශේෂයක් නැහැ. ලැබීම් තියෙනවා, ගෙවීම් තියෙනවා. අවසාන ශේෂයෙන් මේ ගිණුමේ හොයාගමු. මොකද මූල තත්ත්ව ප්‍රකාශනට දාගන්න එපා නේද? හරපැත්ත එකතුව ගන්න 0යි 8යි 5 2 7 5 12 එකක් ඉතුරුයි 3යි 3280 හර එකතුව. මුදල් ගිණුම හර එකතුව 3280 බැරපැත්තට දාගන්න 3280 මෙතන ගන්න වෙනස පහළට ගෙන ශේෂය මෙතන වෙනස අපි මම ගණකයන්ත්‍රයක් ආධාරයෙන් ගන්නම් වෙනස බලන්න කීයද කියලා 3280න් අඩු වෙන්න ඕනි 1400ක් ඍණ 45ක් ඍණ 770ක් ඍණ 150ක් ඍණ 10ක් ඍණ 436ක්. තොර අවසාන ශේෂය වෙනවා 469ක්. මුදල් ගිණුමේ අවසාන ශේෂය වෙනවා 469ක්. පහළට ගෙන ශේෂය ඉහළට ගෙන ශේෂය 469. දැන් ඔන්න මේක දාලා එකතු කරලා බලන්න පුළුවන් හරිද කියලා අපෝ. 6 5 11 22ක් ඉතුරුයි. 6යි 13යි 18යි 19යි 22යි 6යි 28 දෙකක් ඉතුරුයි. 6යි 13යි 14යි 22 දෙකක් ඉතුරුයි. දෙක තුන හරි 469 තමයි. 469 දාගන්න මූල තත්ත්ව ප්‍රකාශනයේ ජංගවත්කමක් වශයෙන්. මූල තත්ත්ව ප්‍රකාශනයේ ජංගවත්කමක් වශයෙන් දාගන්න මුදල් 469ක්. පැහැදිලිද? හරි. දැන් අපි මුදල් ගිණුමත් තුලනය කළ ඉවරයි. දැන් අපි නම් ආදායම් ප්‍රකාශනයට යමු. ආදායම් ප්‍රකාශනයේ පුරුදු පහළට යමු. විකුණුම් තියෙනවා, ගැනුම් තියෙනවා, හානි උතෝගේ වටිනාකම දීලා නැහැ. හොයාගන්න වෙනවා. හරි හොයාගමු ඔහොම. අවසන් තෝගේ අඩු කරලා විකුණුම් පිරිවැය. දැන් මේ යටි ඉඳන් උඩට ගියාම මේ හානි උතෝගේ වටිනාකම හොයාගන්න පුළුවන්. අපි දන්නවා විකුණුම් පිරිවැය 600යි. විකුණුම් පිරිවැය 600 එන්නේ කොහොමද? මෙන්න මෙතන තියෙන ඉලක්කම 150ක් අඩු කළාමනේ. මේ ගැනුම් වලින් හානි උතෝගේ වටිනාකම අඩු කළා. ගැනුම් ගිණුමේ අවසාන ශේෂය 150ක් අඩු කළාම උත්තරේ 600 නම්. මෙතන එකතු කීයද? මේ ඉලක්කම් දෙක එකතු වෙන්නේ කීයද? 750යි. 750 150ක් ගියාම 600 නේද? 750 විත් ඉන්නේ කොහමද? 800ට හානි උතෝගේ වටිනාකම අඩු කරාම පස්සේ උත්තරේ. එහෙනම් මෙතන උත්තරේ කීයද? හානි උතෝගේ 50යි නේද? 850ක් ගියාම 750. අන්න හානි උතෝගේ. දෙසටහන මොකද? තොග හානි ගිණුම හර ගැනුම් ගිණුම බැර. ගැනුම් ගිණුම බැර වීම තමයි මේ අඩු කරේ. තොග හානි ගිණුම හර වෙච්ච ප්‍රමාණය කොහාටද යන්නේ? ආදායම් ප්‍රකාශනයේ මෙහි විදිහට මම මේ දාලා තියෙන්නේ තොග හානි පාඩුව කීයද? 50යි. ඔක හර බැර සටහන් දෙකම එන්න ඕනේ. ආදායම් ප්‍රකාශන යන පාඩුව ලාභාලාභ කොටසට වෙනද ගිණුමේ ගැනුම් වලින් අඩු වෙනවා පිරිවැය. හරි නේද? හරි. දැන් අපි නම් වෙනද ගිණුම සම්පූර්ණයි. ආදායම් ප්‍රකාශ යට කොටසේ පාඩු බලන්න මෙහෙම පාඩුව දැම්ම මෙහෙම වියදම් දාලා තියෙනවා ණය පොලිය දාලා තියෙනවා තොග හානි පාඩුව දාලා තියෙනවා ෂෙයාර් වීම නැහැ කියලා කිව්වනේ. එහෙනම් මෙන්න වියදම. සම්පූර්ණ දෙක ඉදබන් 5යි 5 2 7 4 11 එකක් ඉතුරුයි 5යි 515යි නේද? 515ක් තියෙන වියදම 600 ආදායම වෙන අඩු කරලා බලන්න වෙනස. ඒ තමයි සුද්ධ ලාභය කීයද? 600න් 515ක් ගියම 85යි නේ. 85යි මේ තමයි සුද්ධ ලාභය. ඉස්සරහ ලියන සුද්ධ ලාභය. 10 වලින් ඔය තියෙන්නේ 85යි. එම 85 මූල තත්ත්ව ප්‍රකාශනයේ ආදායමක් ප්‍රාර්ථනයට පාලින් දාගන්න. සුද්ධ ලාභය කියලා 85. සුද්ධ ලාභය 85යි නේ. හරි නේද? ඒතර ආදායම් ප්‍රකාශනය සම්පූර්ණයි දැන්. මුදල් ගිණුම හරිය පිළිතුරක් 1 හරිය පිළිතුරක් 2ක් දැන් හරිය. පිළිතුරක් 3 දැන් අවසන් එකතු කිරීම කරමු. ජංගවත්කම් 3ක් තියෙනවා එකතුව ගන්න. 9යි 5 11 එකක් ඉතුරුයි. 5 2 7 719යි. ජංගම නොනවත්කම් 1400 මුළු එකතුව ගන්න. මුළු එකතුව මෙන්න බලන්න කීයද කියලා 9යි 1යි 7 4 11 එකක් ඉතුරුයි. 2119.
නේද? මේ පැත්ත බලන්න හිමිකම හා වගකීම්. ප්‍රාග්ධන 1500යි ලාභය 85 තන හිමිකම තියෙනවා. අවසාන හිමිකම 1585ක්. බැංකුව ණය දෙන 350ක් ජංගම වගකීම් තියෙනවා මෙච්චරක්. ජංගම වගකීම් තියෙනවා 4ක් එකතු කරන්න 5 5 14 14 එකක් ඉතුරුයි 6 2 8යි 184යි නේද? හිමිකම හා වගකීම් වල එකතු ගන්න 5 4 9යි 8යි 5යි 13යි 8යි 21යි දෙකක් ඉතුරුයි 7 3 10යි 11යි එකක් ඉතුරුයි 1 1 2යි 2119. දැන් බලන්න මුළු වත්කම් වල එකතුව කීයද ආවේ? 2119 10 වලින් හිමිකම හා වගකීම් වල එකතුව කීයද නෙමෙයි? හිමිකම හා වගකීම් 2119 10 වලින් ගණන සමයි. අපි කියනවා මුළු තත්ත්ව ප්‍රකාශනයේ වත්කම් වල එකතුව හිමිකම හා වගකීම් වල එකතුවට සමානයි. ඔය වගේ පිළිතුරක් තමයි ඔය අභ්‍යාසයෙන් ඔබෙන් බලාපොරොත්තු වෙලා තියෙන්නේ. අපි ඉදිරි පාඩම් එකකේ තුරුනි අසම්පූර්ණ සටහන් වලින් මූල ප්‍රකාශ පිළිගැනීම සම්බන්ධ තවත් අභ්‍යාස සාකච්ඡා කරමු.